හරි පුතේ එහෙනම් ඔන්න අද දවසේ දැන් පුතේ අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරනවා. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ළමයි වෙනුවෙන් පැවැත්වෙන නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක දවස. ඉතින් මම කියන කවුද කියලා මම පැතුම් නිරෝධ උසස් පෙළ භෞතික විද්‍යාව තමයි ළමයිට උගන්වන්නේ. කියන්නේ 12 13 ශ්‍රේණිය ඉලක්කවල තමයි උගන්වන්නේ. ඉතින් මේ කරන්නේ සමාජ සත්කාරයක්. මොකද දැන් COVID-19 වසංගතයත් එක්ක පන්ති පාසල් නැවතලා තියෙන දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක්. ඊට පස්සේ පන්ති නැවතලා තියෙන පුතේ ඉතින් ඒකට සමාජ සත්කාරයක් විදිහට තමයි මේ ක්‍රියාවලිය පටන් ගන්න. අද තමයි ආරම්භක දවස. ඉතින් අපි ගිය අවුරුද්දෙත් මේ දේ කරා. ළමයි 3000කට 4000කට අතර ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් පුතේ මේ වීඩියෝ එක මම අප්ලෝඩ් කරනවා මගේ YouTube channel එකේ පිසිස් පැතුම් නිරෝධ කියන YouTube channel එකේ. එතකොට පස්සේ ළමයිට සම්බන්ධන කවට්ටේ මේක බලලා ලොකු අදහසක් ගන්න පුළුවන් පන්තියේ කොහොමද යන්නේ කියලා. ඉතින් මෙතෙන්දී කියන පුතේ මේක රිවිෂන් එකක් යන්නේ 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය කියන තුනේම ගණිතය පේපර් එකට අවශ්‍ය කාරණා සියල්ල කියලා දෙන්න තමයි ආරම්භ කරන්නේ. ඉතින් නැවතත් කියනවා මම උසස් පෙළ භෞතික විද්‍යාව උගන්වන ගුරුවරයෙක්. මේ කරන්නේ සමාජ සත්කාරයක් උසස්. මොකද සාමාන්‍ය පෙළ ළමයි මේ වෙලාවේ ඉන්න තත්ත්වය ගැන හිතලා මොකද ගිය අවුරුද්දේත් අපි විදේ කරා ළමයි 3000 5000 අතර ප්‍රමාණයක් අපිට එකතු වුණා. ඉතින් මේ අවුරුද්දේ අද ආරම්භක දවස එතනින් යනවා. ඉතින් ඕලන්න පුළුවන් පුතේ යාළුවන්ට මේක ෂෙයා කරන්න, යාළුවන්ට එකතු කරගන්න මේකට. මොකද මේ නොමිලේ යන වැඩසටහනත් එක්ක ඉතින් 9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. බිඳුවෙන් පටන් අරගෙන 9 වසරේ ඉඳන් පුතේ සාමාන්‍ය පේපර් එක හැදෙන්නේ. 8 වසරේ කොටසුත් එනවා. ඉතින් ඒ ටිකත් එක්කම කියලා දෙනවා මේ කියන කාරණා ටික. ඉතින් ඉතා කෙටි ක්‍රම. ඒ කියන්නේ උසස් පෙළ පේපර් එකේ පන්තියේදී කියා දෙන ක්‍රම දිනපොත ඉතා සරල ක්‍රම ටිකකුත් මම අද පාඩමේ සරල රේඛීය ප්‍රස්ථාර ගැන තමයි කතා කරන්නේ. ඉතින් මනෝමයෙන් විසඳන ක්‍රම ටිකකුත් කියලා දෙනවා අවසානයේදී ප්‍රස්ථාර අදින දල සටහන් අදිනදී මනෝමයෙන් හිතලා අදින විදිය. ඒ කියන්නේ වගු ගහන්න නැතුව ඒ ටිකක් කියලා දෙනවා. ඉතින් අන්තිම වෙනකන් රැඳී ඉන්න පුතේ පන්තිය සාමාන්‍යයෙන් පැය දෙකමාරක් විතර යාවි ආරම්භ දවසේ. ඉතින් මේක දිගටම සම්බන්ධන පස්සේ මේ වීඩියෝ බලන ළමයි ඉන්නවා නම් මගේ channel එක දැම්මට පස්සේ බලන ළමයි ඉන්නවා පුතේ පල්ලෙහා දාලා තියන්නම් group එකක WhatsApp group එකේ link එකක් අලුත් link එකක් මේ group වල නෙමෙයි අලුත් link එකක් දාලා තියන්නම්. අන්න එතනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ හරහා මේ කියන විස්තර ටික ගන්න පුළුවන්. ඉතින් මේක නොමිලේ යන වැඩසටහනක්. මම උසස් පෙළ භෞතික විද්‍යා දේශක පැතුම් නිරෝධ. හරිද? ඕලේ පන්ති පටන් ගැනීම මුකුත්ම නෙමෙයි. මේ ළමයිට දෙයක් කරන්න ඕන කියලා හිතච්ච නිසා තමයි සමාජ සත්කාරය කියලා තමයි මේක ආරම්භ කරන්නේ. හරි පුතේ. අපි කතා කරමු සාමාන්‍ය පෙළ පේපර් එකේදී තියෙන පුතේ ගණිතය කියන පේපර් එක ගොඩක් වැදගත්. මොකද ඔය ගොඩක් ළමයිට හීනයක් තමයි ගණිතයට ඒ සාමාර්ථයක් ගන්න එක. සාමාන්‍ය පෙළ පන්තියේ තියෙන හීනයක් තමයි ගණිතය කියන විෂයට ඒ සාමාර්ථයක් ඇතුළේ ඒ 9ක් වගේ විෂයක් නැත්නම් ඒ 9ක් ගන්න. නැත්නම් ගණිතයේ අනිවාර්යෙන් එකක් ගන්න හීනයක් තියෙනවා. අනේ හීනට යන ළමයින්ට තමයි පුතේ මම මේ කතා කරන්නේ. ඉතින් ඒක කොහොමද මේ මාස 6ක වගේ කාලයක් ඉතුරුලා තිනවා. කොහොමද ඒක කළමනාකරණය කරලා මේ මාස 6 ඇතුළතදී මේ දේ කරන් යන්නේ. ඉතින් පුතේ සාමාන්‍ය පරිදි ඉස්කෝලේ දැන් පටන් ගන්න අවසර දීලා තියෙන ඒත් එක්ක පන්ති පටන් ගන්න. ඒ වුණාට මේ ඔන්ලයින් ක්ලාස් එක නොමිලේ යන වැඩසටහන දිගටම යනවා. ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්න ලංකාව පුරා ඉන්න ඕන කෙට්ට සම්බන්ධ වෙන්නත් අවස්ථා දෙලා තියෙනවා. හරිද? ඉතින් මෙතනදී පුතේ මම තෝරගත්ත මුලින්ම ප්‍රස්ථාර කියන පාඩම. හරි පුතේ ප්‍රස්ථාර කියන පාඩම. මොකද ප්‍රස්ථාර කියන පාඩම 9 වසරේත් තියෙනවා, 10 වසරේත් තියෙනවා සහ 11 ශ්‍රේණියෙත් තියෙන ප්‍රස්ථාර කියන පාඩම. ඉතින් 9 ශ්‍රේණියෙන් පටන් අරගෙන අපි ඉස්සරහට කරගෙන යම්. එතකොට මේ කියන පාඩම බිඳුවේ ඉඳන් කරන් යනවා. හරි සරලව කියලා දෙන පුතේ නිසා කරුණා කරලා තමන් ළඟට ගන්න පොතක්. හරි පොතක් ගන්න. පොතක් අරගන්න ළඟට. ඒ පොතේ නෝට් එක ලියනවා වගේ පන්ති යන වගේම කරන් යන්. ඉස්සරහට ලියන් යන නෝට් එක ලස්සනට මේ වෙලේ ලස්සනට පිළිවෙලට යන්න ඕන වැඩක්. හරිද? අංකක පිළිවෙල තියෙන පුතේ පිරිසුකම තියෙන්න ඕන. ඒක තියෙන්න ඕන ලස්සනට ඒ වෙලේ නෝට් එක ලස්සන ලියාගෙන යන්න. හරිද? අනික් කාර්ය තමයි දැන් උසස් පෙළ පන්තියේ නම් පුතේ ඇත්තටම ළමයි ආසයින් මැක්ස් බයෝ කරන ළමයි. හරිද? මමත් කරේ මැක්ස් කරේ. මැක්ස් බයෝ කරන් මාර ආසාවයි තියෙනවා. ඉතින් අන්න එතනදී කියලා දෙන කෙටි ක්‍රම ටිකක් මම උගලන්ට අද කියලා දෙනවා. හරි මේ ප්‍රස්ථාර පාඩම ගොඩක් වැදගත්. මේ ටිකත් අනිවාර්ය අවශ්‍ය වෙනවා උසස් පෙළ විභාගයට පෙනී සිටින නැත්නම් සයන්ස් කරන ළමයි වෙනුවෙන්. හරි පුතේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. යාළුවෝ එකතු වෙන්න. අද ආරම්භක දවස මම මේක channel එකට අප්ලෝඩ් කරනවා. ඉතින්
එතනින් බලන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ලියන්න පුතේ මාතෘකාව ප්‍රස්ථාර ප්‍රස්ථාර ප්‍රස්ථාර. හරි. ප්‍රස්ථාරයක් කියන්නේ මොකක්ද? පුතේ මේ ප්‍රස්ථාර ගැන කතා කරනකොට ප්‍රස්ථාර කියන මාතෘකාව ගැන කතා කරනකොට අපි ප්‍රධාන වශයෙන් පේන්නේ අපි ප්‍රස්ථාර වර්ග දෙකක් ගැන කතා කරනවා. කීයක් ගැන කතා කරනවද? ප්‍රස්ථාර දෙකක් සම්බන්ධව කතා කරනවා. ප්‍රස්ථාර දෙකක් සම්බන්ධව කතා කරනවා. හරිද? එකක් තමයි පුතේ සරල රේඛීය ප්‍රස්ථාර. රේඛාවල් අදින්නේ. හරිද? සරල රේඛීය ප්‍රස්ථාර. එකක් තමයි මොකද්ද? සරල රේඛීය ප්‍රස්ථාර. රේඛීය ප්‍රස්ථාර. අහන් ඉන්න ඉස්සෙල්ලා එපස්සේ මම නෝට ලියන්න දෙන්නම්. අනිත් එක තමයි පුතේ වක්‍ර ප්‍රස්ථාර. වක්‍ර ප්‍රස්ථාර. වක්‍ර ප්‍රස්ථාර. එහෙම නැත්නම් අපි කියනවා සරල රේඛීය නොවන ප්‍රස්ථාර කියලා කියනවා. එහෙනම් එකක් මොකක්ද? සරල රේඛීය ප්‍රස්ථාර, අනිත් එක වක්‍ර ප්‍රස්ථාර. එහෙනම් මේ දෙකම ගොඩක් වැදගත් පුතේ සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථයක් කරා යන ළමයෙක්ට සහ උසස් පෙළට මොන විෂය ධාරා තෝරගත්තත් මේ ප්‍රස්ථාරීන පාඩම ගොඩක් වැදගත්කමක් තියෙනවා. විශේෂයෙන්ම සයන්ස් කරන ළමයිට. හරිද? ඊට පස්සේ මේකෙදි සරල රේඛීය ප්‍රස්ථාර ගැන තමයි අපි 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නෙ. 9 ශ්‍රේණියේදී සරල රේඛීය ප්‍රස්ථාර ගැන ඉගෙන ගන්නවා. 10 සහ 11 ශ්‍රේණියේදී පුතේ අපි මේ සරල රේඛීය ප්‍රස්ථාරට අමතරව වක්‍ර ප්‍රස්ථාර ඉගෙන ගන්න මෙතනදී. වක්‍ර ප්‍රස්ථාර ඉගෙන ගන්නවා. ඉතින් වැදගත්කම ගොඩක් වැඩි පේපර් එකේ අනිවාර්ය ප්‍රශ්නයක් තියෙන නිසා. හරි. මාතෘකාව ලියන පුතේ ප්‍රස්ථාර පුංචි වාක්‍යයක් ලියන ඊට පස්සේ පුංචි වාක්‍යයක් ලියන පුතේන් පස්සේ ප්‍රස්ථාර ප්‍රධාන ආකාර දෙකක් පවතී. තව තියෙනවා. අපිට කරන් තියෙන කොටස් වලින් තමයි මම කතා කරන්නේ. ප්‍රස්ථාර ප්‍රධාන ආකාර දෙකක් පවතී. ප්‍රස්ථාර ප්‍රධාන ආකාර දෙකක් පවතී. එක සරල රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර. දෙක වක්‍ර ප්‍රස්ථාර. වක්‍ර ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර. දෙක වක්‍ර ප්‍රස්ථාර. වක්‍ර ප්‍රස්ථාර ටික වෙනස් විදිහට කියලා දෙන්නේ. සාමාන්‍ය විදිහට පන්තියේ ගන්න විදිය පොඩ වෙනස් කළා මම ඔයගලන්ට ගැළපෙන විදිහට කියලා දෙනවා. හරිද? ඒකයි මේ එතන තියෙන විශේෂත්වය. හරි. ලියමුත් අනුමාත්‍රකාව. අනුමාත්‍රකාව ලියන්න. සරල රේඛීය ප්‍රස්ථාර. අනුමාත්‍රකාව ලියන්න පුතේ. සරල රේඛීය ප්‍රස්ථාර. සරල රේඛීය ප්‍රස්ථාර. මේ ගැන තමයි අද දවසේ කතා කරන්නේ. සරල රේඛීය ප්‍රස්ථාර ගැන තමයි අද කතා කරන්නේ. මේ සරල රේඛීය ප්‍රස්ථාරයක් ගත්තොත් හොඳින් අහන් ඉන්න. ඉස්සෙල්ලා මම පොඩ්ඩක් විස්තර කරලා තමයි පාඩම එන්නේ පුතේ. සරල රේඛීය ප්‍රස්ථාරයක් ගත්තොත් අද දවසේ අපිට මෙන්න මේ කියන කාරණා ටික ඉගෙන ගන්න වෙනවා. හරිද? එකක් තමයි පුතේ y සමානයි මම මේ කෙටියෙන් කියන්නේ මම මේව විස්තර කරනවා. අර ඉස්සෙල්ලා පොඩ්ඩක් අර ෂෝට් මුළු පාඩමේ තියෙන සාරාංශයක් මුලින්ම දෙනවා. ඒක ළමයට අවබෝධ කරගන්න ලේසි. y සමානයි mx ආකාර ප්‍රස්ථාර කියලා කියනවා. හරිද? ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා y සමානයි mx ධන c කියලා එකකුත් තියෙනවා. එම් පස්සේ තව එකක් තියෙන පුතේ ax ධන by සමානයි c කියලා ප්‍රස්ථාර වර්ගයක් තියෙනවා. එහෙනම් අද දවසේ ප්‍රධාන ඉලක්කය වෙන පුතේ මේ ප්‍රස්ථාර මේක සහ මේක ගැන සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන්න. සම්පූර්ණ ඉගෙන ගන්න තමයි අද දවසේ අපි ක්‍රියා නැත්නම් අද දවසේ අපි මේ වැඩේ සරහනෙන් පටන් ගත්තේ නෝදේ කරන්න තමයි. හරි සල්ව කියලා දානකෝ බල වචන ඕනේ නැහැ. මෙන්න මේ ටික අද කවර කරනවා. ආවරණය කරනවා. හරි. දැන් අනුමාත්‍රක ලියුනේ පුතේ සරල රේඛීය ප්‍රස්ථාර කියලා. නේද? අන්නේ අනුමාත්‍රකාව පුතේ ලස්සනට අඩුවල පාවිච්චි කරලා
මෙන්න මේ වගේ කොටස් තුනට වෙන් කරන්න. අද දවසේ ඉගෙන ගන්න කාරණා ටික මේ තියෙන්නේ. සරලයේ ප්‍රස්තාර කියලා ලිව්වානේ. අනේ මාතෘකාව පුතේ මෙන්න මෙහෙම කොටස් තුනට වෙන් කරන්න. ටික ලස්සනට කරන්න වැඩේ. අපි අද දවසේ ඉගෙන ගන්නවා y සමානයි mx ආකාරයේ ප්‍රස්තාර. එන් පස්සේ පුතේ y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්තාර. ඊට පස්සේ කතා කරනවා y සමාන ax ධන by සමානයි c ආකාරයේ ප්‍රස්ථාන. මෙන්න මේ ප්‍රස්ථාර කොට තුනගෙන අද දවසේ සම්පූර්ණයෙන්ම අවසන් කරනවා. හරිද? හරි. වැල්වට අරන් අවශ්‍ය නැහැ. හරිද? පොතේ අච්චු පොතේ තියෙන කාරණා ටික මට ලියන්න දෙන්න අවශ්‍ය නැහැනේ. එහෙම ලියනවා මම මෙහෙම කෙටි සටහන් දෙන වීඩියෝ එකක් නැත්නම් Zoom ක්ලාස් එකක් කරන්න අවශ්‍ය නැහැ නේ පුතේ. ඒ නිසා මම ඉතා කෙටියෙන් මේ දේ සාකච්ඡා කරනවා. හරි. ලියමු පුතේ මාතෘකාව ලියන්න. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර කියලා මාතෘකාව ලියලා ඉරක් ගන්න. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. කෙටි සටහනක් දෙන්නේ. ෂෝට් නෝට් එකක් දෙන්නේ. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. mx ප්‍රස්ථාර. y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාර. හරි. අපි ඉස්සෙල්ලා උදාහරණයක් අරගෙන ප්‍රස්ථාරයක් නිර්මාණය කරලා බලමු පුතේ. ඒ නිර්මාණය කරලා අර මනසින් හිතෙන් හිතන ක්‍රමයේත් මම කියලා දෙනවා. කෙටියෙන්ම අදින විදිහට කියලා දෙනවා. හරිද? එහෙනම් පුතේ පළවෙනි උදාහරණය තමයි උදාහරණ number 1 ලියන්න අංක 1. example number 1 උදාහරණ number 1 නේද? example number 1 ලියමු පුතේ y සමානයි 2x y සමානයි 2x ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. ඉතා ආන්ගින කෙටියෙන් හරිද? ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. පුතේ මෙතනදී මෙන්න මේ y ඛණ්ඩාංකයට එක්තරා නමක් පාවිච්චි කරනවා. x ඛණ්ඩාංකයට තව නමක් පාවිච්චි කරනවා. හරිද? එහෙනම් ප්‍රස්ථාරයක් අදිනකොට පුතේ මොන හංගින මේ ප්‍රස්ථාර උත්තරේ මම ලියන්න දන්නේ. මට උත්තරේ වැඩක් නැහැ පුතේ. හොඳින් අහගෙන ඉස්සෙල්ලා. පුතේ මෙන්න මෙහිම. දැන් අපි ප්‍රස්ථාරයක් නිර්මාණය කරන xy ඛණ්ඩාංක තලයක් අදිනව නේද? මේ තියෙන xy ඛණ්ඩාංක තලයක්. මේ පැත්තට x කියලා ගන්නවා මේ පැත්තට y කියලා ගන්නවා. මෙන්න මේ x ඛණ්ඩාංකයට නැත්නම් x අක්ෂයට අපි පාවිච්චි කරන පුතේ විශේෂ නමක්. එක්තරා විශේෂ නමක් පාවිච්චි කරනවා. මෙයාට පාවිච්චි කරනවා මොකක් කියලාද? එකක් කිව්ව සැනින් අනිත් එක මතක් වෙනවා. මෙයාට අපි කියන පුතේ ස්වායත්ත විචල්්‍ය කියලා කියනවා. හරිද? වචනයක් විතරයි අල්ලගෙන මම මේ ටික කියලා දෙන්න ඕනේ. කාරණාටි මේ ප්‍රස්තාර උදාහරණ ගත්තා. මේ ටික මම කියලා දෙන්න හදන්නේ. මෙන්න මේ x ඛණ්ඩාංකයට එහෙම නැත්නම් x අක්ෂයට පුතේ අපි කියනවා ස්වායත්ත විචල්්‍ය කියලා. මොකක් කියලාද කියන්නේ? ඔය පැත්තෙන් කියන්න මට හෙන්න ඕනේ නැහැ. ස්වායත්ත විචල්්‍ය. විචල්්‍ය කියන්නේ මොකද්ද පුතේ? විචල්්‍ය කියන්නේ වෙනස් වෙනවා. ස්වායත්ත විචල්්‍ය. ස්වායත්ත විචල්්‍ය. y ඛණ්ඩාංකයට අපි කියනවා පුතේ මෙන්න මේ y ඛණ්ඩාංකයට අපි කියනවා මෙයා ස්වායත්ත විචල්්‍ය නම් මෙයා කවුද වෙන්නේ? කවුරු ළමයි දන්නවනම් මට උත්තරේ කියන පුතේ? මෙයා ස්වායත්ත විචල්්‍ය නම් මෙයා කවුද වෙන්නේ? කතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. මම ඔයගොල්ලෝ ගැන නම් දන්නෙත් නැහැ කවුද කියලා කතා කරන්න ඕන කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. මෙයා ස්වායත්ත විචල්්‍ය නම් පුතේ මෙයාට කියන අනිත් නම මොකද්ද? නමක් විතරයි. දන්නවනම් කියන්න දන්නේ නැත්නම් අපි ඉගෙන ගමු අද දවසේ. නමක් විතරයි. මෙන්න මෙයාට පුතේ අපි කියනවා පරායත්ත විචල්්‍ය කියලා. නමක් විතරයි. පොතේ මේක නම් දෙක තියෙනවා. පරායත්ත විචල්්‍ය කියලා කියනවා.
පැහැදිලිද? එහෙනම් ප්‍රස්ථාරයේ x ඛණ්ඩාංකයට අපි x අක්ෂර නමක් දෙන පුතේ ස්වායත්ත විචල්්‍යය කියලා. ප්‍රස්ථාරයේ y ඛණ්ඩාංකයට නමක් දෙනවා පරායත්ත විචල්්‍යය කියලා. හරි පුතේ? ප්‍රස්ථාරයේ x අක්ෂර දෙනවා ස්වායත්ත විචල්්‍යය කියලා. ප්‍රස්ථාරයේ y අක්ෂර නමක් දෙනවා පරායත්ත විචල්්‍යය කියලා. හරි. තරුවක් දාලා ලියන්න පුතේ මෙන්න මේ කියන කාරණාව. තරුවක් දාලා ලියන්න මේ කියන කාරණාව. හරි. කියමු පුතේ. ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සඳහා x y xy අක්ෂ යුගලයක් xy අක්ෂ යුගලයක් භාවිතා කරයි. xy අක්ෂ යුගලයක් භාවිතා කරයි. රූලක් ඇරලා ඊළඟ රූලෙන් ලියන්න පුතේ රතු පාට පෑනෙන් ලියන්න. ඝන රතු පාට පෑන අතට ඝන පුතේ රතු පාට පෑන අතට රතු පාට පෑනෙන් ලියන්න මෙන්න මේ කියන කාරණාව මෙන්න මෙහෙම. x අක්ෂයට x අක්ෂය මෙහෙම ලියන්න x අක්ෂය කියලා ලියලා රතු පාට පෑනෙම ඊතලක් දාන්න ඉස්සරහට. x අක්ෂය කියලා ලියලා පුතේ රතු පාට පෑනෙම ඊතලක් දාන්න. x අක්ෂයට අපි කියනවා පුතේ ස්වායත්ත විචල්්‍යය කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? ස්වායත්ත විචල්්‍යය කියලා කියනවා. මම තේරුම කියලා දෙන්නම්. දැන්ට තමයි මතක තියාගන්න. x අක්ෂයට අපි කියනවා පුතේ ස්වායත්ත විචල්්‍යය කියලා කියනවා. ස්වායත්ත විචල්්‍යය. ලස්සනට ස්වායත්ත විචල්්‍යය කියන්නේ මොකද්ද? පරායත්ත විචල්්‍යය කියන්නේ මොකද්ද කියලා දෙන්නම්. ඊට පස්සේ පුතේ ඊළඟ රෝලෙන් ලියන රතු පාට පෑනෙන් y අක්ෂය කියලා y අක්ෂය y අක්ෂයට අපි කියනවා පුතේ පරායත්ත විචල්්‍යය කියලා කියනවා. පරායත්ත විචල්්‍යය. පරායත්ත විචල්්‍යය. විචල්්‍යය කියන්නේ වෙනස් වෙන එකක් නේ. වෙනස් වෙනවා. මෙයාට කියන පුතේ ස්වායත්ත විචල්්‍යය කියලා. මෙයාට කියනවා පරායත්ත විචල්්‍යය කියලා කියනවා. හරිද? මෙයා ස්වායත්ත විචල්්‍යය, මෙයා පරායත්ත විචල්්‍යය. එන x ඛණ්ඩාංකය කවුද? ස්වායත්ත එක. y ඛණ්ඩාංක කවුද? පරායත්ත එක. එහෙනම් පරායත්ත එක කවුද? y ඛණ්ඩාංකය. ස්වායත්ත එක කවුද? x ඛණ්ඩාංකය. අන්න ඒක මතක තියාගන්න වෙනවා. x අක්ෂයට අපි කියනවා ස්වායත්ත විචල්්‍යය කියලා කියනවා. y අක්ෂ නමක් දෙන පුතේ පරායත්ත විචල්්‍යය කියලා කියනවා. හරි. ඊට පස්සේ මේ ප්‍රස්ථාර නිර්මාණය කරන යටතේ මේ කතා කරනවා මේ කියන කාරණාඩි ඔක්කොම ටික දැන් මම එකට ගොනු කරන්න හදන්නේ. මෙච්චර කාලේ පුතේ මාතෘකා ලියන්නේ නැතිනේ. එහෙම නෙමෙයි මම දැන් ලස්සන්ට එක තැනට ෂෝට් නෝට් එකක් දෙන්න හදන්නේ. එහෙනම් පුතේ දැන් ලොකු රූප සටහන් ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි රූප සටහනක් මෙන්න මේක ඇඳ ගන්න ඉක්මන් කරලා. මෙයා තමයි අපේ x ඛණ්ඩාංකය අක්ෂය එයාට ස්වායත්ත විචල්්‍යය කියලා කියනවා. මෙයා තමයි අපේ y අක්ෂය මෙයාට පරායත්ත විචල්්‍යය කියලා කියනවා. නමක් විතරයි. මේ නම් වල තේරුම් ටිකක් දෙන්න. හරිද? නම් වල තේරුම් ටිකක් දෙන්න. ලස්සන ගන්න අඩුල පාවිච්චි කරලා ලස්සනට ගන්න. පුතේ දැන් ස්වායත්ත විචල්්‍යය කියන්නේ මොකක්ද? පරායත්ත විචල්්‍යය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මේක මේ භෞතික විද්‍යාව මම ගන්නන පුතේ භෞතික විද්‍යාවේ විෂයනේ. ඒතකොට අර සයන්ස් කරලා මේ A level වලට සයන්ස් කරන ආසාවක් තියෙන ළමයිට උනත් මේක ගොඩක් වැදගත් උසස් පෙළට. හරිද? මේ කියන කාරණා ටික තමයි එකතු වෙලා තියෙන උසස් පෙළ. භෞතික විද්‍යාව විෂය, රසායන විද්‍යාව විෂය. හරිද? නැත්නම් සංයුක්ත ගණිතය කියන වලට. මෙයාට අපි කියන පුතේ ස්වායත්ත විචල්්‍යය, මෙයාට අපි කියන පරායත්ත විචල්්‍යය කියලා කියනවා. දැන් මගේ ප්‍රශ්නේ තමයි මොකද්ද මේ ස්වායත්ත කියලා කියන්නේ? එහෙම නැත්නම් මොකද්ද මේ පරායත්ත කියලා කියන්නේ? හරි පුතේ. මම මේක කියලා දෙන්න ගන්නම් එක්තරා උදාහරණයක් ගන්නම්. මෙන්න මේ උදාහරණයෙන් තේරුම් ගන්න මෙන්න මේක තමයි ස්වායත්තය කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි පරායත්තය කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. පුතේ මට හිතෙනවා
මගේ නමින් පැතුම් නිරෝධිගේ නමින් කම්පැනි එකක් ආරම්භ කරන්න. මං කෙටියෙන් PN කියලා ගන්නවා. ඔන්න PN කියලා කම්පැනි එකක් පටන් ගත්තා. කවුද ඒක අයිතිකාරයා? මම තමයි අයිතිකාරයා. මේ කම්පැනි එකේ කරන්නේ පුතේ මේ කම්පැනි එක කරන්නේ හිතන්න පිට රටේ ඉඳන් එන කට්ටියට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ට්‍රැවල් කරන. ඒගොල්ලන්ට එහාට මෙහාට යන්න ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. හරිද? ඔන්න මම දැන් තමයි අයිතිකාරයා. මම යටතේ මේකේ සේවකයෙක් ඉන්නවා. හරිද? මම ගන්න පුතේ මේකට බස් ගන්නවා. වාහන ගන්නවා. හිතන්න. ඔන්න මම වාහන 3ක් ගත්තා. වාහන 4යි. වාහන 5ක් ගත්තා මම. ඔන්න දැන් මම කම්පැනි එකක් පටන් ගත්තා PN කම්පැනි කියලා. ඒකේ ප්‍රධානයා මම. හරිද? අයිතිකාරයා මම. ඊට පස්සේ පුතේ මම ගන්නවා සේවකයෙක් ගන්න මේකට. අපි X කියලා ගමු එක සේවකයෙක්. අනිත් සේවකයෙක් Y කියලා ගමු. නෑ XY ගන්න එපා මේ මේවත් එක සම්බන්ධයක් වෙන හිතනවනේ. simple A කියලා ගමු. simple B, simple C, simple D සහ simple E. A B C D E කියලා සේවකයෝ 5 දෙනෙක් ගන්නවා. හරිද? හිතන්න පුතේ මෙන්න මේ C කියන සේවකයා මේ C කියන එක්කෙනා කැමති නුවර යන්න. දැන් මේක ට්‍රැවලින් වාහන අරන් එන එකක් කියලා මම කියවන්නේ. මෙයා කැමති පුතේ නුවර යන්න. කොහේ යන්න කැමති මෙයා? නුවර යන්න කැමති. නුවර තමයි යන්න කැමති. හරිද? මේ ඩ්‍රයිවර් කැමති නුවර යන්න. ඊට පස්සේ මම දැන් අයිතිකාරය මම දන්නේ නැහැ නේ. එයා නුවර යන කැමති කම. මම කියලා කියනවා මේ අද ඔයා යන්න ඕන කොළඹ ගිහිල්ලා එන්න ඕන. හරිද? මෙන්න මේ කට්ටියක් එනවා. ඔයා ගිහිල්ලා කොළඹ ගිහිල්ලා එන්න මේ කට්ටියත් එක්කම කියලා මම එයාට වැඩේ පවරනවා. හරිද? අන්න එන මොකද්ද උනේ? අයිති එක්කෙනාට මෙයාට දෙයක් පවරන්න පුළුවන්. මේ කියන්න පුළුවන්. එන් පස්සේ හිතන පුතේ C කෙනෙක් D කෙනෙක් කෙනාට ඕන D කෙනෙක් කෙනාට හිතනවා අද දවසේ මාර කම්මැලි දවසක් නිවාඩු ගන්න හිතනවා. එහෙම නිවාඩු ගන්න පුළුවන්ද? එහෙම නිවාඩු ගන්න බෑ. ඒ කියන්නේ යාට හිතුමත්තේට වැඩ කරන්න බෑ. එයා නිවාඩුවක් ගන්න නම් මෙන්න මේ කම්පැනි අයිති කෙනාගෙන් එහෙම නැත්නම් එතන ඉන්නවනේ මැනේජ්මන්ට් එකක් තියෙනවනේ පුතේ. ඒ කට්ටියකින් අවසරයක් ගන්න වෙනවා. හරිද? හැබැයි දැන් මට මේකේ නිවාඩුවක් ගන්න ඕනේ. මට මේකේ නිවාඩුවක් ගන්න බැරිද? මට කැමති නම් මම මේකට යනවා. කැමති නැත්නම් මම ගෙදරට වෙලා ඉන්න උදාරනේ. එහෙනම් මට මේකේ පුතේ කැමති ඕනම තීරණයක් ගන්න පුළුවන්. කැමති ඕනම තීරණයක් ගන්න පුළුවන්. හැබැයි මේ ඇතුලේ ඉන්න සේවකයන්ට එහෙම තීරණයක් ගන්න බෑ. එහෙනම් පුතේ ඔන්න ස්වායත්ත කියන වචනේ නිකන් තේරුම එනවා. ස්වායත්තය කියන්නේ ස්වාධීනයි වගේ. තනියම තීරණ ගන්න පුළුවන්. දැඩි තීරණ ගන්න පුළුවන්. හරිද? ස්වායත්තය කියන පුතේ තනියම තීරණ ගන්න පුළුවන්. මම කියනවා ඔන්න මම දැඩි තීරණ ගත්තා. මම කියනවා ඕගොල්ලෝ හෙට හැමෝටම නිවාඩුයි. එහෙනම් මොකද වෙන්නේ? මම ගන්න තීරණය මත මේගොල්ලෝගේ හෙට නිවාඩුව තීරණ වෙනව නේද පුතේ? මම නිවාඩුයි කිව්වොත් මේගොල්ලෝ හෙට නිවාඩුව වැටෙනවනේ. මම කියනවා නෑ හෙට පොයේ දවසක් කියලා කියනවා. මම කියනවා නෑ පොයේ දවස් උනා කමන්නේ. ඕගොල්ලෝ හෙට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් මේගොල්ලන්ට අනිවාර්යෙන් එන්න වෙනවනේ. ආවෙ නැතොත් ඉතින් එතන කේස් එකක් එනවා නිතරනේ. හරි. එහෙනම් පුතේ බලන්න මේ කම්පැනි එකේ අයිති කෙනාට කැමති ඕනම තීරණයක් ගන්න පුළුවන්. හරිද? එහෙනම් ස්වාධීනයි. ස්වාධීනයි. එහෙනම් අපි ස්වායත්ත විචාල කියන පුතේ ඔන්න ඔය වගේ දෙයක්. අපිට කැමති වෙනස් කරන්න පුළුවන්. හැබැයි මම ගන්න තීරණය මත නේද? මම ගන්න තීරණය මත නේද පුතේ මේ කට්ටියගේ තීරණ වෙනස් වෙන්නේ. මම කියන මෙයාට කොළඹ යන්න කියලා. එයා කැමති නුවර යන්න. එයා අනිවාර්ය කොළඹ යනවා. එහෙනම් බලන්න ස්වායත්ත විචාලය ස්වාධීන කෙනා හරිද? ප්‍රස්තාර කරනවා. ප්‍රස්තාර දැන් මේ ඉන්නේ. ප්‍රස්තාර පාඩම දැන් පුතේ මේ තියෙන්නේ. ඉවසන් ඉන්නේ ඉතින්. හරිද? මේ කම්පැනි එක ගැන කතා කරන්නේ නෙමෙයි ප්‍රස්තාරයේ ස්වායත්ත විචාලය පරායත්ත විචාලය මොකද්ද කියලා කියලා දෙනවා. එහෙම නැත්නම් මෙතන ගිහිලා තේරුමක් නැහැ නේ. හරිද? එහෙනම් බලන්න මම ගන්න තීරණය මත නේද පුතේ මෙන්න මේ කියන කට්ටිය රඳා පවතින්නේ. මේකේ රඳා පවතින්නේ මම ගන්න තීරණය මත. එහෙනම් ප්‍රස්තාරයක මොන මම වචෙන් දෙනවා පුතේ ප්‍රස්තාරයක ස්වායත්ත විචාලය කියලා කියන්නේ x කක්ෂය කිව්වනේ. එහෙනම් ස්වායත්ත විචාලය කියන්නේ පුතේ අපිට වෙනස් කරන්න පුළුවන් සාධකය. x වලට 1 2 3 4 5 කියලා දෙනවා. පරායත්ත විචාලය කියලා කියන්නේ මොකද්ද? අපි x වලට 1 දුන්නොත් y සමානයි 2යි. x වලට 2 දුන්නොත් y සමානයි 4යි. x වලට 3 දුන්නොත් y සමානයි 6. එහෙනම්
ස්වායත්ත විචල්‍ය කියලා කියන පුතේ අපිට කැමති පරිදි වෙනස් කරන්න පුළුවන්. x වලට 1 2 3 4 5 කියලා ඕනම එකක් දෙන්න පුළුවන්. පරායත්ත විචල්‍ය කියන්නේ මොකද්ද? අපි x වලට දෙන අගය නැත්නම් ස්වායත්ත විචල්‍යට දෙන අගය අනුව වෙනස් වන එකට අපි කියනවා පුතේ පරායත්ත විචල්‍ය කියලා කියනවා. ඉතින් මම කම්පැනි එකක් ගත්තා ලේසියට. හරිද? ඒකේ අයිති එක්කෙනාට අපි කියනවා ස්වායත්තයි, ස්වාධීනයි. මෙයාට කැමති තීරණයක් ගන්න පුළුවන් x අක්ෂය වගේ. එයා ගන්න තීරණය මත මේව වෙනස් වෙනවා. ඒ කියන්නේ y කණ්ඩාංග වගේ. එහෙනම් ස්වායත්තය කියලා කියන්නේ ඕන තරම් අපිට වෙනස් කරන්න පුළුවන් එකක්. හරිද? අපිට හිතාමතා වෙනස් කරන්න පුළුවන් සාධකයක්. පරායත්තය කියන්නේ මොකද්ද? පරායත්තය කියන පුතේ අපි x වලට ගන්න කණ්ඩාංක අනුව අපි x වලට ගන්න එක එක ඉලක්කම් වලට අනුව y වලගේ තීරණ වෙනවා. එහෙනම් x කෙනා ස්වායත්ත විචල්‍ය ලෙසත් y කෙනා පරායත්ත විචල්‍ය ලෙස හඳුන්වන්නේ ඔන්න නිසා. දැන් කාතාව පැහැදිලි නේද පුතේ? මම මේ කම්පැනි එකක නමක් ගත්තේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න. හරිද? එහෙනම් කම්පැනි අයිති එක්කෙනා ස්වාධීනයි යානිකන් ස්වායත්තයි වගේ. ඒකේ ඉන්න සේවකයෝ පරායදීනයි. ඒකේ කට්ටිය පරායත්තයි වගේ. මෙයා ගන්න තීරණ මත මේ කට්ටිය තීරණ වෙනස් වෙනවා. ඩිෆෙන්ඩ් වෙනවා කියලා අපි කියනවා. මෙයා රඳා පවතින. හරිද? එහෙනම් පුතේ මුංචි කාරණාව ලියන්න. දැන් මම ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය කිව්වනේ. එහෙනම් පුතේ ලියන්න තරුවක් දාලා ස්වායත්ත කියලා ලියන්න. ස්වායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය. ස්වායත්ත විචල්‍ය කියලා ලියලා ඊතලක් දාන්න. ස්වායත්ත විචල්‍ය කියලා ලියලා ඊතලක් දාන්න. දැන් මේ ශිත ගැන කතා කරන ඔය වගේ වැටුප ගැන කතා කරන එතනත් ප්‍රස්තාරයක් තියෙනවා. ඊපස්සේ පුතේ ඔය ආර්ථිකයේ උද්ගමනය කියලා එකක් කතා කරන එතනත් ප්‍රස්තාරයක් තියෙනවා. ඊපස්සේ හෘද ස්පන්දනය අපි ඔය මයින් යන එතනත් ප්‍රස්තාර තියෙනවා. හැම එකම ඔය වගේ තියෙනවා. ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය. හරි. එහෙනම් පුතේ ස්වායත්ත විචල්‍ය කියලා ලියන්න. මෙතන ලියන්න පුතේ. අපිට කැමති පරිදි අගයන් ලබා දිය හැක. අපි කෙටියෙන් ලියමු නිකන් සරල කතා කරන භාෂාවෙන් ලියමු. ඕගොනේ ඇත්තම අර්ථය කිව්ව ඕනේ මේ හරිද? සරල භාෂාවෙන් ලියන්න පුතේ. අපිට කැමති පරිදි අගයන් ලබා දිය හැක. ස්වායත්ත විචල්‍ය. වරහද ලියන්න පුතේ x සමානයි 1 2 3 4 5 ටිකක් තියන්න. ඔන්න ඔය වගේ x වලට ඕනම එකක් දෙන්න පුළුවන්. මෙතන ලියන්න පුතේ පරායත්ත විචල්‍ය. පරායත්ත විචල්‍ය. පරායත්ත විචල්‍ය. එහෙනම් පරායත්ත විචල්‍ය කියන්නේ මොකද්ද? පරායත්ත විචල්‍ය කියන්නේ පුතේ අපි අර ස්වායත්ත විචල්‍ය නිසා මෙන්න මේ ගන්න x ලා අගය නිසා මේ අගය වෙනස් වෙන එක කියනවා. හරිද? ලියන්න පුතේ. මෙතන ලියන්න ඉස්සරහ ලියන්න. ස්වායත්ත විචල්‍යයේ අගය නිසා ස්වායත්ත විචල්‍යයේ අගය නිසා ස්වායත්ත විචල්‍යයේ අගය නිසා ස්වායත්ත විචල්‍යයේ අගය නිසා වෙනස් වෙයි. ස්වායත්ත විචල්‍යයේ අගය නිසා වෙනස් වෙයි. උදාහරණයක් මෙහෙම ලියන්න පුතේ. x සමානයි 1 නම් මොකද වෙන්නේ? x සමානයි 1 ආදේශ ගන්න y සමානයි 2යි. y සමානයි 2 වැඩි කිරීම 1. ඒ කියන්නේ පුතේ 2යිනේ. අන්න ඒ වගේ. x සමානයි 5 නම් මොකද වෙන්නේ? y සමානයි 2 වැඩි කිරීම 5 සමානයි 10යි. අන්න. x වල අගය මත y වල අගය තීරණය වෙනවා. එහෙනම් මෙයා තමයි ස්වායත්ත විචල්‍ය, මෙයා තමයි පරායත්ත විචල්‍ය. එහෙනම් මෙතනින් පස්සේ ස්වායත්ත විචල්‍ය මොකද්ද? පරායත්ත විචල්‍ය කොහේ හරි තුනොත් ඔන්න ඔක තමයි කියන්නේ. හරිද? ඔක තමයි කතා කරන්නේ. ඉක්මන් කරලා ලියාගන්න මේ ටික. දැන් ප්‍රස්තාර දෙන්නා. ප්‍රස්තාරටි ඉක්මන ඇදලා මේක ඉස්සරහට දීලා y සමාන mx ax තන b අර ඔක්කොම ප්‍රස්තාර ටික මම කලින් ලිව්වේ ඒ ඔක්කොම ටික කතා කරලා දාමුද? ඉක්මන් කරලා ලියාගන්න. මෙම් බලෙන් ඉන්න අවශ්‍ය නැහැ පුතේ හරිද? ඔයාලට කැමති නම් තේරුණට හිතනවා නම් ඉන්න. මේක වීඩියෝ බලන්න. හරිද? මේක දිගටම යන වැඩසටහනක්. එහෙම නැත්නම් මෙතනින් අයින් වෙලා යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? කොහොමත් මේ වැඩසටහන දිගටම යනවා. හරි. ස්වායත්ත විචල්‍ය කියන්නේ මොකද්ද? පරායත්ත විචල්‍ය කියන්නේ මොකද්ද කියලා ලියුවා. හරි පුතේ. දැන් අපි ප්‍රස්තාරය අඳින පටන් ගමු. මෙහෙම අපි පුංචි වගුවක් ගහ ගන්නවා. ඔන්න ඔහොම. මේ තමයි වගේ x කණ්ඩාංකය, මේ තමයි පුතේ y කණ්ඩාංකය.
x ලාගේ වෙනස් නේ පොනි. බලන්න x සමානයි මං ඝන පුතේ ඍණ 1 කියලා ගන්නම්. x සමානයි බිඳුව, x සමානයි ධන 1, x සමානයි ධන 2 වෙනකොට y වලාගේ වෙනවා. ඉක්මන් ඝන පුතේ වගුව සම්පූර්ණ කරන්න. x සමාන ඍණ 1 මෙතන ආදේශ කළ බලන්න. එහෙනම් දෙවරක් ඍණ 1 කියන පුතේ ඍණ 2යි. x සමානයි බිඳුව ආදේශ කළ බලන්න. දෙවරක් බිඳුව කියන්නේ බිඳුවයි. x සමානයි ධන 1 ආදේශ කළ බලන්න. දෙවරක් එක 2යි. x සමානයි 2 ආදේශ කළ බලන්න. දෙවරක් 2 4යි. එහෙනම් අපිට ඛණ්ඩාංක කිහිපයක් ලැබෙන පුතේ බලන්න. ඍණ 1යි ඍණ 2යි එක ඛණ්ඩාංකයක්. අනිත් එක බිඳුවයි බිඳුවයි. x ඛණ්ඩාංක දැන් පුතේ අපි මුලින් ලියන්නේ y එක කෙනා පිටිපස්සෙන් ලියනවා. ඊට පස්සේ 1යි 2යි ඊට පස්සේ 2යි 4යි. 2යි 4යි. මේ පාඩම අවසානයේ මම හිතෙන් හදන ක්‍රමයක් කියලා දෙනවා. හරිද? අන්තිම කියලා දෙනවා ඔක්කොම ටික කියලා දුන්න පස්සේ. නැත්තම් ගැලපීමක් නැහැ නේද? දැන් ප්‍රස්තාව නිර්මාණය කරන පුතේ. කොහොම නිර්මාණය කරන්නේ? මම මෙතන දෙන්න ප්‍රස්තාරය. මෙන්න මෙහෙම. මේ තමයි මගේ x ඛණ්ඩාංකය. මේ තමයි පුතේ මගේ y ඛණ්ඩාංකය. හරිද? එහෙනම් ඍණ 1 වෙනකොට මෙතන ඍණ 2යි. x වලාගේ ඍණ 1 වෙනකොට ඍණ 1 වෙනකොට පුතේ y වලාගේ ඍණ 2යි. ආන්න හරි. x වලාගේ ඍණ 1 වෙනකොට y වලාගේ ඍණ 2යි. x වලාගේ බිඳුවක් වෙනකොට y වලාගේ බිඳුවයි. x වලාගේ ධන 1ක් වෙනකොට y වලාගේ ධන 2යි. හරිද? අනිත් පුතේ මෙහෙම යා කරන් පස්සේ ඔන්න ඔය වගේ ප්‍රස්තාරයක් එන්නේ. x වලාගේ ධන 2ක් වෙනකොට y වලාගේ ධන 4යි. එතන බලන්න ප්‍රස්තාරය ඔන්න ඔය වගේ එකක් එන්නේ. හරිද? දෙවෙනි උදාහරණය පුතේ. ඉක්මන් කරලා ගන්න. මේක ඇඳලා මේ පුතේ මෙන්න මේ උදාහරණයක තනියම කරන්න ඉක්මන් කරලා. අංක 2 y සමානයි 4x අංක 3 y සමානයි ඍණ 2x y සමානයි ඍණ 2x අංක 4 තව එකක් දෙන්න y සමානයි ඍණ 5x. ස්ථාර තව තුනක් දුන්නා. මේක ඇඳගත්ත ළමයි ඉක්මන් කරලා 2යි 3යි 4යි ගණන් ටික හදන්න ඉක්මන් කරලා. ඉක්මන් කරලා මහ ලොකු දේවල් නෑ මේකේ. හරිද? මෙතන බලන්න පුතේ. දෙවෙනි ගාන හදන්න. y සමානයි 4යි x කෙනෙක් ගන්න. y සමාන 4x කියලා ගන්න. ගන්න මේ x ඛණ්ඩාංකය මේ y ඛණ්ඩාංකය x සමානයි අපිට පුතේ ඛණ්ඩාංක 3ක් තුන ප්‍රමාණවත් මම නිසා 3ක් විතරක් අදින්න. ඍණ එකක් ඕනෙත් නැහැ. යම් තැන විතර ඍණ එක දාන්න බිඳුවේ දැන් යන බිඳුව 1 2. x සමාන බිඳුව ආදේශ කරන්න. x සමාන බිඳුව නකොට පුතේ y කියන්නේ 4 වරක් බිඳුව බිඳුවයි. හිතෙන් දාන්න පුළුවන්. x සමාන 1 ආදේශ කරන්න. 4ක් 1 4යි. x සමාන 2 ආදේශ කරන්න. 4ක් 2 8යි. එහෙනම් මෙන්න මෙතන එනවා පුතේ මෙන්න මේ වගේ ප්‍රස්තාරය. මේක තමයි අපේ x ඛණ්ඩාංකය. මේ තමයි අපේ y ඛණ්ඩාංකය. right? x සමානයි බිඳුවේදී y සමානයි බිඳුවයි. x සමානයි 1ේදී y සමානයි 4යි. x සමානයි 2ේදී y සමානයි 8යි. එන පුතේ මෙන්න මේ වගේ එකක් නේද දෙන්නේ. x සමාන 2ේදී y සමාන 8යි. එහෙනම්
මේක යා කරන් පස්සේ ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් එන්නේ අපිට. හරිද? මෙයා පල්ලෙහාටත් තුම දික් කළා දාන්න පුළුවන්. ඔන්න දෙවෙනි ප්‍රස්ථාරය. ඊට පස්සේ නේ පුතේ තුන්වෙනි ප්‍රස්ථාරය තදින් ඉක්මන් කරලා තුන්වෙනි ප්‍රස්ථාරය පුංචි වෙනසක් වෙනවා. බලන්න. තුන්වෙනි ප්‍රස්ථාරය තියෙන පුතේ y සමානයි ඍණ 2x කියන සමීකරණය. y සමානයි ඍණ 2x කියන සමීකරණය. මේ බලන්න පුතේ මෙතන x කණ්ඩාංක මෙතන y කණ්ඩාංක. x ලාගේ ඍණ එකේදී බිඳුවේදී ධන එකේදී සහ ධන දෙකේදී y වලගේ හොයනවා. x ඍණ එක ආදේශක බලන්න. ඍණ දෙවාරක් ඍණ එක. ඍණයි ඍණයි ගුණ කරන් පස්සේ අපි දන්න පුතේ උත්තරේ ධනයි කියලා. එහෙනම් ඍණ දෙක වැඩි කිරීම ඍණ එක කියන්නේ කීයද? ධන දෙකයි. ඍණ දෙවාරක් බිඳුව ඕනම සංඛ්‍යා බිඳුවෙන් ගුණ කරොත් මෙතන බිඳුවයි. එතකොට බලන්න පුතේ ඍණ දෙක වැඩි කරනවා එකෙන් x සමාන 1 ආදේශ කරනවා. ඍණ දෙවාරක් 1 කියන්නේ ඍණ 2යි. x වල 2 ආදේශ කරනවා. ඍණ 2 වැඩි කිරීම 2 කියන්නේ දෙවරක් ඍණ 4යි. අන්න ඊට පස්සේ පුතේ මෙතන ප්‍රස්ථාරය නිර්මාණය කරනවා. මෙතන x කණ්ඩාංකය මෙතන y කණ්ඩාංකය අක්ෂය. බලන්න x සමාන ඍණ එකේදී x සමාන ඍණ එකේදී y වලගේ ධන 2යි. x සමාන බිඳුවේදී පුතේ y වලගේ බිඳුවයි. x සමානයි ධන එකේදී y වලගේ ඍණ 2යි. ඔන්න ඔහොම ප්‍රස්ථාරයක් එන්නේ. හරිද? හරියට ඇඳ පුතේ මේක මෙන්න මේ වගේ සරල රේඛාවක් එන්නේ. මූලක්ෂය හරහා යන සරල රේඛාවක් එන්නේ. x සමානයි ධන දෙකේදී y වලගේ පුතේ ඍණ 4යි. කොහොමද නේද ආවේ? ඊළඟ මම ඉස්සෙල්ලා ප්‍රස්ථාර ටික ඇඳලා හරිනේ පුතේ හරි. ඉස්සෙල්ලා ප්‍රස්ථාර ටික ඇඳලා මම කෙටිකම කියලා දෙන්නම්. මේවා මෙහෙම හදන්නද පුතේ හිතෙන් ඉස්කෝලේ ගිහිල්ලා හිතෙන් හදලා දාන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නම්. හරිද? ඉතා සරලව මෙච්චර මේ දගලන්න ඕනේ නැහැ. වයස ඍණ 5x කියන්නේ මේ ප්‍රස්ථාරෙ මේ වගේ ප්‍රස්ථාර කියලා දාන්න පුළුවන්කම තියෙන්න ඕන. හරිද? ඒ ටික මම කියලා දෙන්නම්. පොඩ්ඩක් ඉස්සෙල්ලා ඉවසන් අහන් ඉන්න. හතරවෙනි ප්‍රශ්නේ දින පුතේ y සමාන ඍණ 5x. අඳින බලන්න ඉක්මන් කර තනිය මේක. ඇඳලා මං අදින උත්තරෙත් එක හරිද බලන්න පුතේ. y සමාන ඍණ 5x. බලන්න ප්‍රස්ථාරයෙන් දැන් පස්සේ මොකද වෙන්නේ? මෙතන x කණ්ඩාංක මෙතන y කණ්ඩාංකනේ. නේද? එහෙනම් x සමානයි ධන 1 ඕන x සම බිඳුව ගන්න x සම බිඳුව 1 2 x සම බිඳුව ආදේශයන් පස්සේ පුතේ බලන්න ඍණ 5 වරක් බිඳුව කියන්නේ බිඳුවයි. x සමනේ ධන 1 ආදේශ කරනවා. ඍණ 5 වාරයක් ධන 1 කියන්නේ ඍණ 5යි. x සමනේ ධන 2 ආදේශ කරනවා. ඍණ 5 වාරයක් 2 කියන්නේ ඍණ 10යි. හරිද? එහෙනම් මෙතන මොකද වෙන්නේ පුතේ? ප්‍රස්ථාරෙ මේ වගේ එකක්. x අක්ෂය y අක්ෂය. බිඳුව බිඳුව හරහා යනවා. එකේදී ඍණ 5යි. x සමානයි ධන 1ේදී පුතේ y සමානයි ඍණ 5යි. x සමානයි ධන 1ේදී x සමානයි ධන 1ේදී y සමාන ඍණ 5යි. මේ පැත්තෙන්නේ. x සමානයි ධන 2ේදී y සමාන ඍණ 10යි. ඔන්නෝමයක් එන්නේ. එන ප්‍රස්ථාරෙන පුතේ මේ වගේ. ප්‍රස්ථාරයේදී ඔන්නෝ වගේ එකක් එන්නේ. හරිද? ඔන්න පුතේ පුංචි සටහනක් මම දැන් දෙන්න හදන්නේ මේක තමයි මනෝමයෙන් හදන ක්‍රමය. හොඳට අල්ලගන්න. මේක බැරි නම් වැඩක් නැහැ. තේරුමක් නැහැ. පුතේ බලන්න. කලින් මැද ප්‍රස්ථාර දැන් මකල දැම්ම නේ ඕනේ. ප්‍රස්ථාරයේ මේකේ තියෙන පුතේ y සමාන mx ආකාරයේ ප්‍රස්ථාරයක් නේ. මම කලින්ම x අක්ෂය මොකද්ද y අක්ෂය මොකද්ද කිව්වා. x තමයි අපේ ස්වායත්ත විචල්‍ය y තමයි අපේ පරායත්ත විචල්‍ය. ඒක විස්තරක් කරා. ඊට පස්සේ පුතේ මෙන්න මේ තියෙන m අකුරට අපි නමක් දෙනවා. මට පුළුවන් නම් කියන්න y සමාන mx කියන ප්‍රස්ථාරයේ m ට කියන නම මොකක්ද? කතා කරන්න පුතේ. මයික් ඔන් කරලා කතා කරන්න අවසර දෙනවා.
y සමාන mx කියන ප්‍රස්ථාරයේ m ට තියෙන අකුරු නම මොකක්ද? මේ කෙටි ක්‍රමයේ අල්ලලා දෙන්න හදන්නේ. m ට මොකක්ද කියන්නේ? m ට අපි කියන පුතේ අනුක්‍රමණය කියලා කියනවා. ඔව් හොඳයි ගොඩක් හොඳයි. කවුද? ප්‍රමෝදි. හරි. m ට පුතේ අපි කියනවා අනුක්‍රමණය කියලා කියනවා. ඔන්න බලන් ඉන්න. හරි. මෙයාට අනුක්‍රමණය කියලා කියනවා. එහෙනම් පුතේ අනුක්‍රමණය නේද මේ මම රවුම් කරන්නේ? m4යි. අනුක්‍රමණය ධන 4යි. අනුක්‍රමණය ඍණ 2යි. අනුක්‍රමණය ඍණ 5යි. කලින් කිව්වොත් අපි යන්දනේ. ඒකෙත් අනුක්‍රම රවුම් කරගන්න ඉක්මන් කරලා. මෙන්න මේ අකුර රවුම් කරන් පුතේ ඉක්මන් කර අනුක්‍රම ටික රවුම් කරගන්න. ලස්සනට. අනුක්‍රමණය කලින් කරම මතක නෑ මකලා දැම්මනේ. මේක අනුක්‍රමණය ධන 4යි. මේක අනුක්‍රම ඍණ 2යි. මේක අනුක්‍රමණය ඍණ 5යි. මම වෙන මාතෘකාවක් ගන්න අනුක්‍රමය කියලා මම පුංචි සටහනක් දෙන්න හදන්නේ. එහෙනම් හොඳට බලන් ඉන්න පුතේ මම මේ කියන කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා. අනුක්‍රමණය ධන වෙනකොට ප්‍රස්ථාර හැඩේන පුතේ මේ අතර නේද? කලින් ප්‍රස්ථාරේ පුතේ ආව මේ පැත්තට නේද ආවේ? ප්‍රස්ථාර හැඩේ මේ අතට. අනුක්‍රමණය ඍණ වෙනකොට ප්‍රස්ථාර හැඩේ අනිත් පැත්තට. එහෙනම් මොකද වෙන්නේ? අනුක්‍රමණය ධන වෙනකොට පුතේ ප්‍රස්ථාරය මේ අතට. හොඳ අල්ලගන්න. මම පස්සේ නෝට් එකක් දෙන්නම් දැන්ට ටිකක් අල්ලන් මේක අහන් ඉන්න. ඒ ඇති. අන්තිමව සම්පූර්ණ ෂෝට් නෝට් එක දෙනවා. අනුක්‍රමණය ඍණ වෙනකොට පුතේ මොකද උනේ? ප්‍රස්ථාර හැඩේ මේ අතට උනා. එහෙනම් ධන අනුක්‍රමණයක් තියෙනවා පුතේ මෙන්න මේ පැත්තට. ඍණ අනුක්‍රමණයක් තියෙනවා පුතේ මෙන්න මේ අතට. පැහැදිලි කිව්ව කතාව? කතාව පැහැදිලි පුතේ? එහෙනම් අනුක්‍රමණය කියන්නේ මේ ඉලක්කමට මෙතන තියෙන ඉලක්කමට තමයි පුතේ අනුක්‍රමණය කියලා කියන්නේ. එහෙනම් එයා ධන නම් හැඩේ මේ අතට. එයා ඍණ නම් හැඩය මෙන්න මේ අතට කියලා උදාහරණ වලින් පැහැදිලිනේ. නේද? එහෙනම් ධන අනුක්‍රමණයක හැඩය කියන පුතේ මේ අතට එන්න බෑ. අර ප්‍රස්ථාරේ මත මෙතන නැහැ. ඔයගොල්ලෝ ඇඳ ප්‍රස්ථාරේ මේ අතට ආවේ. ඍණ අනුක්‍රමණයක් කියලා කියන්නේ හැඩේ මෙන්න මේ අතට ආවේ. ඔච්චරයි වෙනස. හරි? ඔන්න වැඩේ. කාරණා ටික පැහැදිලි. ඊට පස්සේ පුතේ අපි ඊළඟ ප්‍රස්තාව වර්ගයට මේක සරල පාඩමක් මේ 9 වසරේ තියෙන ගණිතයක පාඩමේ සරල එකක් මේක. එන් පස්සේ 10 සහ 11 ටික කතා කරනවා. අන්න එන් පස්සේ පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. මේක නොමිලේ යන වැඩසටහනක්. හරිද? ඕන එක්කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මුකුත් ලියන්න යන්න එපා පුතේ. අර කිව්ව දේ ඔළුවට දාගන්න. ධන වෙනවා නම් මේ අතට ඍණ වෙනවා නම් මේ අතට කියලා මතක තියාගන්න. ඒ ඇති. ලියන්න පුතේ ඊළඟ මාතෘකාව. ඊළඟ මාතෘකාව ලියන්න පුතේ. y සමානයි y සමානයි y සමානයි y සමානයි mx ධන c mx ධන c ආකාරයේ ප්‍රස්ථාර y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාර. හරි පුතේ. රූල මැදට කරලා මේක ලියාගන්න ටිකක් ලොකුවට. y සමානයි mx ධන c කියලා ලොකුවට ලිය කොටු කරගන්න. කොටු කරන්න පුතේ. අපි ඉතින් නම් ටික අහලා y කියන්නේ මොකද්ද? පරායත්ත විචල්්‍යය. x කියන්නේ සායත්ත විචල්්‍යය. m කියලා කියන්නේ පුතේ අනුක්‍රමණය. c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. හරි පුතේ. එන ඉක්මන් කරලා මෙන්න මේකේ පැත්තෙන් ඊතල දාලා ලියන්න මෙහෙම. y කියන්නේ පරායත්ත විචල්්‍යය. ලියන්න ඉක්මන් කරලා. පරායත්ත විචල්්‍යය.
m කියලා කියන්නේ පුතේ අනුක්‍රමණය. අනුක්‍රමණය. x කියලා කියන්නේ ස්වායත්ත විචල්්‍යය. ස්වායත්ත විචල්්‍යය. ස්වායත්ත විචල්්‍යය. c කියලා කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. දැන් අනුක්‍රමණය දන්නවා. අනුක්‍රමණය දන්නා නම් මේ අතට, අනුක්‍රමණය නම් මේ අතට. අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා මම තාම කිව්වේ නෑ. හරිද? ඉවසන් ඉන්න. මම මේක රිවිෂන් එකක් කියලා නේ. ඊට පස්සේ පුතේ 10 නවේශනේ තියෙන ගණන් පොත අරගෙන ඒකේ තියෙන අභ්‍යාස ඔක්කොම කරලා බලන්න. ඔක්කොම කරන්න පුළුවන් ඔයාලට. හරිද? මේ පාඩමක් කරන මේක සම්මන්ත්‍රණය. ඒ කියන්නේ කෙටි සටහනක් දෙන්නේ. C කියන්නේ පුතේ අන්තක්ඛණ්ඩය. හරි. මම මුකුත් කියන්නේ මෙන්න මේ ප්‍රස්තාරය අපි ඇඳලා බලමු. මේ ප්‍රස්තාරය පුතේ අපි ඇඳලා බලමු. y සමානයි උදාහරණාංක 1. example number 1. y සමානයි 2x ධන 3 ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. මට තියන්න මං හිතෙන් හදන ක්‍රමයේ කියලා දෙනවා. තව විනාඩි 10ක් 15ක් ඉවසගෙන ඉන්න. ඒක නේ ඔයාලන්ට කියලා දෙන්න ඕන ක්‍රම ටික නේ. උසස් පෙළ වලින් වැදගත් කාරණා ටික පුතේ මම කියලා දෙනවා. y සමානයි 2x ධන 3 ප්‍රස්ථාරය නිර්මාණය කරන්න. හරි. ඉක්මන් කරලා පුතේ කලින් වගේම තමයි මෙතන x කණ්ඩාංකය මෙතන y කණ්ඩාංකය x සමාන ඍණ 1 බිඳුව ධන 1 ධන 2 වලට අගයන් ආදේශ කරපුතේ y වල අගයන් හොයන්න ඉක්මන් කරලා. ඉක්මන් කරන්න. යටින් හොයන්න ඉක්මන් කරලා. මං කියලා දෙන්නන් පස්සේ මොකක්ද අනුක්‍රමණය කියන්නේ මොකක්ද අන්තක්ඛණ්ඩය කියන්නේ එන් පස්සේ මනෝමයෙන් කොහොමද මේ වගේ ප්‍රස්ථාර නිර්මාණය කරන්නේ ඊට මම සුපිරිට කියලා දෙන්නම් ඉස්සලහන් ඉන්න පාවතේ x සමාන ඍණ 1 මෙතන හිතෙන් දාන්න අමාරු නම් යටින් හදලා ගන්න y සමානයි 2 වැඩි කිරීම ඍණ 1 ධන 3නේ දෙවරක් ඍණ 1 කියන පුතේ ඍණ 2යි. ඍණ 2 ධන 3. එහෙනම් ඒ කියන්නේ උත්තරේ ධන 1යි. ඒ කියන්නේ මෙතන ධන 1යි. x සමානයි බිඳුව ආදේශ කරන්න. දෙවරක් බිඳුව බිඳුවයි බිඳුව 3ක් ඉදරන් පස්සේ 3යි. හරිද? x සමානයි ධන 1. හිතෙන් ගන්න පුළුවන් නේද පුතේ මේ බොරු වැඩ කරන්න ඕනේ නැහැනේ. සීනි බොරු වැඩ කරන්න ඕනේ නැහැනේ. x සමානයි ධන 1. දෙවරක් 1 2යි 2යි 3යි 5යි. x සමානයි ධන 2 බලමු x සමානයි ධන 2 දෙවරක් 2 4යි 4යි 3යි 7යි හරිද දැන් මෙයාට අදාළ ප්‍රස්ථාරය යටින් අද ගන්න හරි පැත්තෙන් හරි මට නම් යටිට තියෙන නිසා මම යටින් හදිනවා තව ප්‍රස්ථාර 3ක් මට මෙතන හදන්න පුළුවන් නිසා එහෙනම් මම හදන පුතේ මගේ xy කණ්ඩාංග තලය x සමාන ඍණ 1 කරනකොට y වලාගේ පුතේ ධන 1යි x සමානයි බිඳුව වෙනකොට y වලාගේ ධන 3යි x සමාන බිඳුව y වලාගේ ධන 3යි මෙන්න මෙතන හරහා යනවා x සමාන 1 වෙනකොට පුතේ y වලාගේ 5යි ඔයගොල්ලන් පුතේ ප්‍රස්ථාර කොළ පාවිච්චිලා දින්න මේක x සමානයි 2 වෙනකොට y වලාගේ 7යි
එහෙනම් ප්‍රස්ථාරය මෙන්න මේ වගේ එකක් එන්නේ. මේක ආවද පුතේ? මේක ඇඳලාමයි මේව නම් හරි සරලයි. මට ඕනේ පුතේ අර මනෝමයෙන් හදන ක්‍රමය කියලා දෙන්න. මොකද එතකොට මේ වීඩියෝ සෙට් එක එකට බලන ළමයිට උනත් ඉතා පැහැදිලිව මේ වීඩියෝ ටික බැලුවන් පස්සේ දැන් මම මේක අප්ලෝඩ් කරන එකෝනේ. බැලුවන් පස්සේ ඉතා පහසුවෙන් වැඩේ කොට දාගන්න පුළුවන්. හරිද? කිසිසේත්ම කියලා පුතේ මම උසස් පෙළ භෞතික විද්‍යාව විෂය උගන්වන්නේ මේ කරන්නේ ඔයගලන්ට උදව්වක්. මේ ඔයගලන්ට උදව්වක් කරන්නේ. හරිද? මේ උදව්වෙන් පුළුවන් තරම් ප්‍රයෝජන මේ නොමිලේ කරන දෙයක් නේ. පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න. දෙවෙනි උදාහරණය පුතේ example number 2 y සමානයි 3x ධන මන් ධන පොඩක් අයින් කරලා ඍණ 2 කරන්නම්කෝ. y සමානයි 3x ඍණ 2. වගුව ගහන්න. වගුව ගහලා ප්‍රස්ථාර නිර්මාණය කරන්න. ඛණ්ඩාංග 3ක් හොයාගත්තාම ඇති. x y ඍණ 1 බිඳුව ධන 1 හොයාගත්තාම ඇති පුතේ. ඒක ඉවර වෙච්ච ළමයිට හතරවෙනි ප්‍රස්ථාර තුන්වෙනි ප්‍රස්ථාරය y සමානයි ඍණ 2x ධන 1. ඍණ 2x ධන 1 පේන්නේ නේ. ධන 1. ඉක්මන් කරපුති. මෙතන x මෙතන y. හරි. තව එකක් දෙන්නම් පුතේ හතරවෙනි උදාහරණය. මෙතන බෝඩේ පේනවනේ. y සමානයි ඍණ 4x. එතන මම ගන්න y ඍණ x ඍණ 2. හරි. ඉක්මන් කරලා මෙන්න මේ වගු ටික පුරවලා මම කොච්චර ලේසිද පුතේ? මේ වගු ටික පුරවලා y කණ්ඩායම් ගැන අදින ප්‍රස්ථාර ඊට පස්සේ මම හිතෙන් හදන ක්‍රමෙත් තව එකක් තියෙන එකක් කියලා දුන්නා පස්සේ පුතේ හිතෙන් හදන ක්‍රමෙත් කියලා දෙන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරමු පුතේ. ලස්සන අදින ප්‍රස්ථාරේ. තව දෙයක් මම කියලා දෙන්න හදන්නේ. හරි. බලමු අපි දෙවෙනි උදාහරණේ. x සමානයි ඍණ 1 දී පුතේ බලන්න. 3 වැඩි කිරීම ඍණ 1 කියලා කියන්නේ 3 වරක් ඍණ 1 කියන්නේ පුතේ ඍණ 3යි. ඍණ 3යි ඍණ 2යි කියන්නේ ඍණ 5යි. මෙතන 3 වරක් බිඳුව බිඳුවයි බිඳුවයි ඍණ 2යි කියන්නේ ඍණ 2යි. මෙතන 3 වරක් එක 3යි 3යින් 2ක් ගියන් පස්සේ 1යි. මෙතන බලමු පුතේ. ප්‍රස්ථාරේ පෙන්නලෙමු. එහෙනම් මේ තමයි මගේ x ඛණ්ඩාංකය x අක්ෂය සහ y අක්ෂය. ලකුණු කරන්න. x සමානයි ඍණ 1 දී y සමානයි ඍණ 5යි. x සමානයි බිඳුවේදී y සමානයි ඍණ 2යි. x බිඳුව y සමානයි ඍණ 2යි. x සමානයි ධන 1 දී y සමානයි ධන 1යි. එන පුතේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ වගේ එකක් එන්නේ.
ඔන්න ඔය වගේ හැඩයක් එන්නේ. හොඳට අහගෙන ඉන්න. මේකේ පුංචි මැජික් එකක් තියෙන. මැජික් එක කියලා දෙන්න බෑ. මේ ටික අදින්න නැතුව. ඊට පස්සේ පුතේ මේක ඉවරයි. සරලව කිව්වොත් හිතෙන් හිතලා මෙච්චර මොකද මේ සර් කරේ කියලා බලාවි. ඉතින් එකපාරට එතනට එන්න බැහැනේ. නේද? ඒක ටික ලස්සනට කියලා දීලා ඊට පස්සේ ඔන්න එතනට එන්න. ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා වැඩකාරයෙක් වගේ හැසිරෙන්න පුළුවන් දැන් ඊට පස්සේ. ප්‍රස්තාව දුන්නාන් පස්සේ මෙහෙම වගුක ගහ ඉන්න ඕනේ නැහැ. ඉතින් ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. වගු ගහන එක පරණයි. උච්චර දේවල් කරන්න ඕනේ නැහැ. මේක අද ගන්න. ඊට පස්සේ පුතේ ඊළඟ ප්‍රස්තාරය මේක හරි ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයගොල්ලන්ද ප්‍රස්තාරෙත් බලන්න. ඔයගොල්ලන්ගේ උත්තරේ හරි ඇති කියලා මම විශ්වාස කරනවා. x ඍණ 1යි බිංදුවයි ධන 1යි. x ඍණ 1කේදී y ඍණ 2 වැඩි කිරීම ඍණ 1 කියන පුතේ ඍණයි ඍණයි ගුණ කරාන් පස්සේ උත්තරේ ධන වෙනවා. ධන 2යි. ඒ ධන දෙකට එකතු වෙන එකක් ධන 2යි ධන 1යි කියන්නේ ධන 3යි. x සමන බිංදුව ආදේශ කරන් පස්සේ ඍණ 2 වාරක් බිංදුව බිංදුවයි මෙතන ධන 1යි. x සමන ධන 1 ආදේශ කරන්න ඍණ 2 වැඩි කිරීම කියන පුතේ ඍණ 2යි ඍණ 2කට එකක් එකතු කරන් පස්සේ ඍණ 1යි. හරිද? අන්න දින ප්‍රස්තාරය. මේ තමයි මගේ x අක්ෂය, මේ තමයි පුතේ මගේ y අක්ෂය. x සමානයි ඍණ 1කේදී y වලාගේ 3යි. x සමාන ඍණ 1කේදී y වලාගේ 3යි. x සමානයි බිංදුවේදී y වලාගේ 1යි. x සමාන බිංදුවේදී y වලාගේ 1යි. මේ අරගෙන. x සමානයි ධන 1කේදී y වලාගේ ඍණ 1යි. එහෙනම් පුතේ ප්‍රස්තාරය මෙන්න මෙහෙම එන්නේ. මට හිතෙනවා ඔයගොල්ලෝ 100ක් හරියටයි කියලා. ඒකෙන්දරම් පුතේ අවසාන උත්තර ප්‍රශ්නේ y සම ඍණ x ඍණ 2 කියන ප්‍රස්තාරය ඉඳලා බලන්න. හරිද? බලමු මෙතන x සමාන ඍණ 1 ගන්න. ඍණ 1 වැඩි කිරීම ඍණ 1 හිතෙන් හදන්න ඍණ 1 වාරයක් ඍණ 1 කියන පුතේ ධන 1යි. ධන 1කට එකතු වෙන ඍණ 2ක් ධන 1යි ඍණ 2යි කියන්නේ ඍණ 1යි. x සමාන බිංදුව බලන්න. x සමාන බිංදුවේදී y මෙතන බිංදුවයිනේ. y සමාන ඍණ 2යි. x සමාන ධන 1කේදී y සමාන ධන 1 ධන 1 වාර ඍණ කියන පුතේ ඍණ 1යි ඍණ 1 ඍණ 2 ඍණ 3යි. එහෙනම් මෙතන ප්‍රස්තාරෙන්නේ මෙන්න මේ වගේ එකක් නේද දෙන්නේ. මේ x ඛණ්ඩාංකය මේ y ඛණ්ඩාංකය බලන්න පුතේ x සමානයි ඍණ 1කේදී y වලාගේ ඍණ 1යි. x සමානයි බිංදුවේදී y වලාගේ ඍණ 2යි. x සමානයි ධන 1කේදී y වලාගේ ඍණ 3යි. එන පුතේ මෙන්න මේ වගේ එකක් එන්නේ. මෙතන ඍණ 2යි මෙතන ඍණ 3යි. නේද? එන ප්‍රස්තාරය ඔන්න ඔහොම එකක් එන්නේ. ඔන්න ඔය වගේක් එන්නේ පුතේ. හරි බලන්න පුතේ මේකෙන් ගන්න පුළුවන් දත්ත ටික වල බලන්න හොඳට අහන් ඉන්න කියන කාරණාව මෙහෙම බලන්න මෙන්න මෙතන අනුක්‍රමණය පුතේ ධනනේ අපි කලිනුත් මේ කතාව කිව්වා මෙතන අනුක්‍රමණයක් ධනයි අනුක්‍රමණ ධන නම් හැඩේ මොකක්ද ආවේ මේ අතට මේ හැඩේ මේ අතට හරිද ඊට පස්සේ පුතේ ඊට පස්සේ
අන්තක්ඛණ්ඩය මෙන්න මෙයාට අපි කියන පුතේ අන්තක්ඛණ්ඩය. මෙතන ධන 3යි. අන්තක්ඛණ්ඩය ධන 3යි කියලා කියන්නේ හොඳට බලන්න පුතේ y ඛණ්ඩාංකය ධන 3 හරහා යනවා. ඒ කියන්නේ පුතේ මේ තියෙන්නේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කපන ස්ථානය. ධන 3 හරහා යනවා. බලන්න අන්තක්ඛණ්ඩය ඍණ 2යි. අනිවාර්යෙන් ප්‍රස්ථාරයේ y ඛණ්ඩාංකය ඍණ 2 හරහා යනවා. මෙති ඍණ 2 හරහා යනවා. හරිද? මෙතන අන්තක්ඛණ්ඩය ධන 1යි. ධන 1 කියන පුතේ අනිවාර්යයෙන් මෙතන අන්තක්ඛණ්ඩය ධන 1යි කියන්නේ මෙතන ධන 1 හරහා යනවා. එන් පස්සේ උතේ මෙතන අන්තක්ඛණ්ඩය ඍණ 2යි. අන්තක්ඛණ්ඩය ඍණ 2යි කියන්නේ මේ බලන්න ඍණ 2 හරහා යනවා. පැහැදිලි කතාව පුතේ? එහෙනම් අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? දැන් මම අහන පුතේ ප්‍රශ්නයක් අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද අන්තක්ඛණ්ඩය කියන්නේ? අන්තක්ඛණ්ඩය කියන්නේ මොකද්ද? ප්‍රස්ථාරයේ y අක්ෂය කපන ස්ථානය. ප්‍රස්ථාරයේ y අක්ෂය කපන ස්ථානය තමයි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ පුතේ. යා රතු පාට පැනලිය පුතේ සටහනක් කියලා යන්න. සටහන කියලා පුතේ. ප්‍රස්ථාරයේ y අක්ෂය කපන ස්ථානය. ප්‍රස්ථාරයේ y අක්ෂය කපන ස්ථානය අන්තක්ඛණ්ඩයයි. ප්‍රස්ථාරය y අක්ෂය කපන ස්ථානය අන්තක්ඛණ්ඩයයි. ප්‍රස්ථාරය y අක්ෂය කපන ස්ථානය අන්තක්ඛණ්ඩයයි. හරිද? ප්‍රස්ථාරය y අක්ෂය කපන ස්ථානය අන්තක්ඛණ්ඩයයි. හරි. දැන් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරවල තියෙන විශේෂත්වය මොකද්ද? ඒ හැම එකම පුතේ මෙන්න මේ මූල ලක්ෂ්‍ය හරහා යන ප්‍රස්ථාර කියලා තමයි ආවේ. හැම එකම බිඳුව ලක්ෂ්‍ය හරහා ගියා. y සමාන mx ධන c කියනකොට පුතේ ප්‍රස්ථාරය පොඩ වෙනස් වුණා. බිඳුව හරහා යන්නේ නැහැ. එහෙනම් මේ තියෙන අන්තක්ඛණ්ඩයේ y අක්ෂ කපන ස්ථානය තමයි මෙතන තියෙන තැන තරහා තමයි ඒවා ගමන් කරන්නේ. හරි. දැන් ඕක තව ටිකක් ඉස්සරහට අරන් යමු අපි. හරි. ලියන්න ප්‍රශ්නයක්. පහත දී ඇති ප්‍රස්ථාර යුගලයම පහත දී ඇති සමීකරණ දෙකට දාලා ප්‍රශ්නයක්. පහත දී ඇති සමීකරණ දෙකට දාලා ප්‍රස්ථාර දෙක එකම සටහනක නිර්මාණය කරන්න. එකම සටහනක නිර්මාණය කරන්න. පළවෙනි එක තමයි පුතේ y සමානයි 2x ධන 3 හා y සමානයි 3x ධන 2 කියන ඍණ 3 කියන ප්‍රස්ථාරය. y සමානයි 2x ධන 3 හා y සමානයි 3x ඍණ 3 කියන ප්‍රස්ථාරය. ඉක්මන් කරලා මේ දෙදෙනාගේම ප්‍රස්ථාර අඳින්න ඕන මෙන්න මේ xy ඛණ්ඩාංක තලයේ. xy ඛණ්ඩාංක තලයේ තමයි අඳින්න ඕන. ඉක්මන් කරන්න පුතේ. මෙයාට වෙනම වගුවක් ගහන්න. ඒ වගු දෙක බලාගෙන ප්‍රස්ථාර දෙක නිර්මාණය කරන්න. ඊට පස්සේ තව ගණන් දෙක තුනක් හදලා මම කෙටි ක්‍රමේ හිතෙන් හදන ක්‍රමේ කියලා දෙන්න. මේකත් අපි කරලිමු. ඉස්සෙල්ලා මේකත් තියෙන ගණන් දාලා. හරි මෙන්න මෙයාට ඉස්සෙල්ලා වගුවක් ගන්න පුතේ. මෙන්න මෙයාට වගුවක් ගන්න ඉස්සෙල්ලා. x ඛණ්ඩාංක y ඛණ්ඩාංක ඍණ 1 බිංදුව ධන 1. ඊට පස්සේ මෙන්න මෙයාට වගුවක් ගන්න. x ඛණ්ඩාංක y ඛණ්ඩාංක ඍණ 1 බිංදුව ධන 1. ඉක්මන් කරලා වගු දෙකක් ගන්න. හරිද? බලන්න x සම ඍණ 1 දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 2යි ධන 3යි කියන්නේ ධන 1යි. x සම බිංදුව කියන්නේ ධන 3යි. x සම ධන 1 දෙවරක් 1 ධන 2යි 2යි 3යි කියන්නේ ධන 5යි.
අන්න හරි. මං කළ ගහන්න එපා. මේක සරලව කියලා දන්නවනේ. අදින වගුව ඉක්මන් කරලා බස් තරදින්න. x සම ඍණ 1 වෙනකොට y වලාගේ ධන 1යි. x වලාගේ බිඳුව වෙනකොට y වලාගේ ධන 3යි. x වලාගේ ධන 1 වෙනකොට පුතේ y වලාගේ ධන 5යි. එන ප්‍රස්ථාරය මෙන්න මේ වගේක් එන්නේ. මෙයා මෙහෙට දික් කරා. මෙයා නම් කරන්න y සමානයි 2x ධන 3 කියලා. මේ තියෙන y සමාන 2x ධන 3 කියලා ප්‍රස්ථාරය. ඊළඟ x සමාන ඍණ 1 වනකොට පුතේ මේක බලන්න. 3 වරක් ඍණ 1 ඍණ 3යි ඍණ 3යි ඍණ 3යි ඍණ 6යි. 3 වරක් බිඳුව x වන බිඳුව 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් බිඳුව බිඳුවයි බිඳුවයි ඍණ 3යි කියන පුතේ ඍණ 3යි. x වන 1 3 වරක් එක ධන 3යි ධන 3යි ඍණ 3යි කියන පුතේ බිඳුවයි. අද මේක ප්‍රස්ථාරය. x සමානයි ඍණ 1 වෙනකොට y සමානයි ඍණ 6යි ඍණ 6යි x සමානයි බිඳුව වෙනකොට පුතේ y සමානයි ඍණ 3යි x සමානයි 1 වෙනකොට y සමානයි බිඳුවයි කියන මේ. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ. මෙයා නම් කරන්න y සමානයි 3x ඍණ 3 කියලා. හරිනේ. මෙයාගේ අන්තක්ඛණ්ඩය ධන 3 නිසා 3 හරහා ගියා. මෙයාගේ අන්තක්ඛණ්ඩය ඍණ 3 නිසා ඍණ 3 හරහා ගියා. හොඳට බලන්න පුතේ අනිත් කාරණාව. වැදගත් කාරණාව මම මෙතන ඉගෙනවා. මෙතන අනුක්‍රමණය 2යි. මෙතන අනුක්‍රම 3යි. දෙන්නම දන්න නිසා තමයි මේ පැත්ත හැඩය ආවේ. මෙතන අනුක්‍රම 2යි මෙතන අනුක්‍රම 3යි. මෙයාට වඩා මෙයා වැඩි නිසා පුතේ මෙයාගේ බෑවුම් මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ බෑවුම ටිකක් අඩුයි, මෙයාගේ බෑවුම් ටිකක් වැඩි. අන්න අල්ලගන්න එක. එතනයි මට මේ කියලා දෙන්න ඕන කාරණාව. මෙයාගේ අනුක්‍රමය ධන 2යිනේ. මෙයාගේ අනුක්‍රමය ධන 3යිනේ. එහෙනම් මෙයාගේ බෑවුමට වඩා මෙයාගේ අනුක්‍රමයට වඩා මෙයාගේ අනුක්‍රම වැඩි. අනුක්‍රම වැඩි කියන පුතේ බෑවුම වැඩි. බෑවුම් ගති මේ බෑවුම් ගතිය අඩුයි. මේ බෑවුම් ගතිය වැඩි. හරිද? මෙයා මෙහෙට හැරෙන ප්‍රමාණය වැඩි. ලියන්න පුතේ යටින් යන්න සටහනක් කියලා ලියන්න රතු පාට පෑනේ. ලියන්න y සමානයි 2x ධන 3 හා y සමානයි 2x ධන 3 හා y සමානයි 3x ඍණ 3 y සමානයි 2x ධන 3 හා y සමානයි 3x ඍණ 3 යන ප්‍රස්ථාරවල අනුක්‍රමන දෙකම ධන වෙයි. අනුක්‍රමන දෙකම ධන වෙයි. නමුත් y සමානයි 3x ඍණ 3 යන ප්‍රස්ථාරයේ නමුත් y සමානයි 3x ඍණ 3 යන ප්‍රස්ථාරයේ y සමානයි 3x ඍණ 3 යන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වරතුනේ පුතේ 3 කියලා ලියන්නේ 3නේ අනුක්‍රමණය කියන්නේ ධන 3 කියලා ලියන්නේ ධන 3 අනුක්‍රමණය වරහන් වාණයෙන් පස්සේ වඩා විශාල නිසා එහි බෑවුම වැඩි අගයක් ගනී. නැත්නම් එහි බෑවුම වැඩිය. මහා ලොකු කාරණාවක් නෑ. එහි බෑවුම වැඩි. මේ මෙයාට වඩා පුතේ මෙයාගේ බෑවුම වැඩි මේ. මෙහෙට හැරෙනවා. ඔයාලා හරියට මන්ද ප්‍රස්ථාරේ මෙහෙට හැරෙනවා මෙයා. බෑවුම වැඩිය. ඊළඟ උදාහරණය. හරි. තාම හිතෙන් හදන දේ කියලා දුන්නේ නෑ. මේ ටිකක් කරලා දාන්න පුතේ නැත්තම් ඔක්කොම ටික කියලා දුන්නාන් පස්සේ වැඩි ලේසි. මට කියලා දෙන්න ඕන.
හරිද? ඊළඟ පුතේ. දෙවෙනි උදාහරණය මෙතනින් පස්සේ මේක ඉවරයි. එන් පස්සේ අපි අනුක්‍රමණය කියලා මාතෘකාවක් ලියනවා. ඊට පස්සේ අන්තක්ඛණ්ඩ කියලා මාතෘකාවක් ලියනවා. එන් පස්සේ හිතෙන් ප්‍රස්ථාර අදිනවිදි කියලා දෙනවා. එන් පස්සේ ax ධන by ධන සන by සමානයි c ආකාර ප්‍රස්ථාර වල හිතෙන් අදිනවිදි කියලා දෙනවා. වැඩේ අවසන්. හරිද? තව පැය භාගයක් විතර කාලයක් යන්නේ මේක අවසන් කරන්න. පුතේ දෙවෙනි උදාහරණය y සමානයි 2x ඍණ 3 y සමානයි 2x ධන 3 ඉක්මන් කරන්න. මේ ප්‍රස්ථාර දෙක එකම සටහනක අදින්න ඕන. මට නම් හිතේ එකපාරට දාන්න පුළුවන්. එහෙනම් බලන්න මේ වගේ කද්ද කියලා එන්නේ පුතේ. පොඩක් මැජික් වගේ වෙන්න ඕගලන්ට කියලා දෙන්න. මේක මැජික් නෙමෙයි ඇත්තටම. y සමාන 2x ඍණ 3 හරිද? ඔන්න ඔයගේ ප්‍රස්ථාරයක් එන්නේ අඳලා බලන්නකෝ. මම මේ හිතෙන් හදන විදිය මම කියලා දෙන්නම් දැන්. මේ ප්‍රස්ථාරයට මේ ප්‍රස්ථාරය සමාන්තරයි. බලන්න, ඇඳලා බලන්න. මෙයාට වගු අදින්න. බය නැති ඉන්න කියලා දෙන්නම් කෙටි කම ටික. මේක x මේක y ඍණ 1 බිඳුව ධන 1 x සමාන ඍණ 1 වෙනකොට පුතේ ඍණ 2යිනේ y සමාන ඍණ 5යි x සමාන බිඳුව වෙනකොට මෙතන ඍණ 3යි x සමාන ධන 2 1 වෙනකොට දෙවරක් 1 2යි 2කින් 3ක් ගියන් පස්සේ ඍණ 1යි but x සමානයි ඍණ 1 දී y වලාගේ ඍණ 5යි x සමාන ඍණ 1 දී y වලාගේ ඍණ 5යි x සමානයි බිඳුවේදී y වලාගේ ඍණ 3යි හරිනේ x සමානයි ධන 1 දී y වලාගේ ඍණ 1යි x සමානයි ධන 1 දී y වලාගේ ඍණ 1යි හර නේද මොන ප්‍රස්ථාරය මේ අතද බලන්න පුතේ x කණ්ඩාංක y කණ්ඩාංක ඍණ 1 බිඳුව ධන 1 x සම ඍණ 1 දාලා බලන්න දෙවරක් ඍණ 1 ඍණ 2යි ඍණ 2යි ධන 3යි කියන්නේ පුතේ ධන 1යි දෙවරක් බිඳුව බිඳුවයි බිඳුවයි 3යි කියන්නේ 3යි දෙවරක් 1 2යි 2යි 3යි කියන්නේ 5යි එහෙනම් x සම ඍණ 1 දී y වලාගේ ධන 1යි x සමනේ බිඳුවේදී y වලාගේ ධන 3යි හරිනේ x සමානයි ධන 1 දී y වලාගේ ධන 5යි හරිනේ ඔන්න ප්‍රස්ථාරය මොකක්ද තියෙන විශේෂත්වය දැන් මේ පුළුවන් අපේ පන්ති ළමයට දැන් අදින්න මේකේ තියෙන විශේෂත්වය මොකද්ද හොඳට බලන්න පුතේ මෙන්න මේ තියෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන 2යි මේ තියෙන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ධන 2යි එහෙනම් මේ දෙදෙනාගේම අනුක්‍රමණ ධන 2 වෙනකොට මොකද වෙලා තියෙන්නේ අනුක්‍රමණ සමාන වෙනකොට පුතේ ප්‍රස්ථාර දෙක සමාන්තර වෙලා ප්‍රස්ථාර දෙක සමාන්තර වෙලා පැහැදිලි කතාව නේද අනුක්‍රමණ සමාන වෙනකොට ප්‍රස්ථාර සමාන්තර වෙලා ඒක තමයි ඊළඟ කාරණාව ගන්න තියෙන්නේ ඊළඟට රතු පාට පෑන් ලියන්න සටහනක් අනුක්‍රම වැඩි වෙනකොට බෑවුම් වැඩි කිව්වා අනුක්‍රමණ සමාන වෙනකොට පුතේ ප්‍රස්ථාර සමාන්තරයි ඊළඟට රතු පාට පෑනෙන් සටහනක් ලියන්න යම් කිසි ප්‍රස්ථාර දෙක මේ ලියන්නේ ප්‍රස්ථාරවල මුකුත් ඕනේ ප්‍රස්ථාරවල අනුක්‍රමණ සමාන වන විට එම ප්‍රස්ථාර සමාන්තර වේ අනුක්‍රමණ සමාන වන විට එම ප්‍රස්ථාර සමාන්තර වේ
එම ප්‍රස්ථාර සමාන්තර වෙයි. අනුක්‍රමණ සමාන වන විට එම ප්‍රස්ථාර සමාන්තර වෙයි. හරිද? සමාන්තර වෙයි. හරි. දැන් අපි අර කිව්ව මනසින් නැත්තම් මේව වගු ඇඳ ඇද ලියන්න නැතුව මම හිතින් ඇඳ පුතේ. අන්න ඒක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලමු. ලියන්න පුතේ. ප්‍රස්ථාර මනෝමයෙන් නැදීම. මුකුත්ම ලියන්නේ නැහැ පොතේ. ප්‍රස්ථාර විතර අඳින්නේ. ප්‍රස්ථාර මනෝමයෙන් නැදීම. හදන ක්‍රමේ ලියා ගන්න දෙන්නම්. හරි මුලින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න එපා. ඊට පස්සේ මේක ලේසි වෙන්නේ. ප්‍රස්ථාර මනෝමයෙන් හැඳීම. පළවෙනි එක තමයි පුතේ y සමානයි 3x ධන 4 කියන ප්‍රස්ථාරය. හරි හරියම ලේසි. මෙච්චර කරන් තිනවාට xy ඛණ්ඩාංග තලයක් ඇඳ ගන්න. මේ තමයි අපේ පරාතිචල්ලය, මේ තමයි අපේ ස්වායතිචල්ලයනේ. මෙන්න මේ දේ කරන් තිබුතේ. x සමානයි බිඳුවේදී y වලගේ හොයාගන්න. මොකද කරන්නේ? x සමානයි බිඳුවේදී y වලගේ බලන්න. x සමාන බිඳුව ආදේශ කරනවා. x සමාන බිඳුව ආදේශ කරනවා. එහෙනම් කීයද බලන්න? y සමානයි 3 වැඩි කිරීම බිඳුව ධන 4. ලියන්න එපා. 3 වරක් බිඳුව බිඳුවයි. ඒ කියන්නේ උත්තරේ 4යි. එහෙනම් x සමානයි බිඳුවේදී y 4යි. අනේක. ඊට පස්සේ කරන් තියෙන පුතේ y සමාන බිඳුව බලනවා. y සමාන බිඳුව ආදේශ කරලා බලනවා. y සමාන බිඳුවේදී x කරනවා. හරි. එහෙනම් y සමාන බිඳුව ආදේශ කරන්න බලන්න. එහෙනම් y සමානයි 3x ධන 4නේ. එහෙනම් බිඳුව සමානයි 3x ධන 4. මේ 4 මෙහෙට යන පුතේ ඍණ 4ක් වෙනවා. ඍණ 4 සමානයි 3x. එහෙනම් x සමානයි ඍණ 4 බෙදීම 3යි. කියලා දේ පැහැදිලිද? මොකද්ද කරේ පුතේ? මේව හිතෙන් හදන්න පුළුවන්. x සමානයි බිඳුවේදී y හොයනවා. y සමාන බිඳුවේදී x හොයනවා. අන ඛණ්ඩාංග යුගල් දෙකක්. මේ ඛණ්ඩාංග යුගලයක්, මේ තව ඛණ්ඩාංග යුගලක්. එහෙනම් පුතේ දැන් මොකද කරන්නේ? මේ දෙන්නෙක් මේ මම කොටු කරා. මේ තව දෙන්නෙක් මේ මම මේක රවුන්ඩ් කරා. දැන් බලන්න. x සමානයි බිඳුවේදී y 4යිනේ. අනිවාර්යයෙන්ම පුතේ අන්තක්කණ්ඩ 4 කියන 4 හරහා යන්න ඕන. y සමාන බිඳුවේදී මේ y සමාන බිඳුවේදී x කියන්නේ ඍණ 4 බෙදීම 3යි. ඍණ 4 බෙදීම 3යි. මොදැම්ති ප්‍රස්ථාරය. වගු ඇදලා බලන්න. හරියටම හරි මේ ප්‍රස්ථාරය. අරක හිතෙන් කරන්න බැරි කමක් නැද්ද? අපි මුලින් පොඩ්ඩක් ක්ලියර් ප්‍රැක්ටිස් කරමුනේ. හරි. ලියන පුතේ රතු පාට පැන ලියන්න. රතු පාට පැන ලියන්න. වැදගත් කියලා ලියන්න. වැදගත්. ලියන්න මෙහිදී සරලීක ප්‍රස්ථාරය විතරයි. වක්‍ර ප්‍රස්ථාර මෙහෙම ගන්න බෑ. වක්‍ර ප්‍රස්ථාර මීට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ලියන පුතේ මෙහිදී x සමානයි බිඳුවේදී y වලගේ සොයා x සමාන බිඳුවේදී y වලගේ සොයා x සමාන බිඳුවේදී y වලගේ සොයා y වලගේ සොයා එම ඛණ්ඩාංග ලකුණු කරන්න. එම ඛණ්ඩාංග ලකුණු කරන්න. ඊළඟ එක පුතේ ඉන් අනතුරුව ඊළඟ රුණේ ලියන්න. ඉන් අනතුරුව y සමානයි බිඳුවේදී x වලගේ සොයා y සමානයි බිඳුවේදී x වලගේ සොයා y සමානයි බිඳුවේදී x වලගේ සොයා එම ඛණ්ඩාංක ලකුණු කරන්න. එම ඛණ්ඩාංක ලකුණු කරන්න. දැන් ඒවා යා කරන්න. අන්තිම පියවර පුතේ දැන් ඒවා යා කරන්න. මන පාලනයක නිසා ඔහම ලියා ගන්න. ඊට පස්සේ පුතේ හිතෙන් හදන්නේ ඔහම ලියන්නවක්වත් මෙහෙම ලියන්නවක්වත් නැහැ. හිතෙන් ලකුණු කරන්න. x සමාන බිඳුව දාලා බලන්න. හරි x සමාන බිඳුවනේ. x සමාන බිඳුව කියන්නේ මෙතන බිඳුවයිනේ y 4. x සමාන බිඳුව y 4යි. එන් පස්සේ y බිඳුව දාන්න. මේ අනිත් පැත්ත කියන ඍණ 4යිනේ. එහෙනම් ඍණ 4 ගෙඩින් 3යි. අන්න දැක්කයි. බලන්න හිතෙන් හදන කොච්චර ලේසි කියලා නේද? වගු ගහ වදයක් විදින්න ඕනේ නැහැ. මේක ඇඳ ළමයි තනියම
මෙන්න මේක අදින් බලමු පුතේ. දෙවෙනි උදාහරණයේ සෙන් මේක ගන්න. y සමානයි ඍණ 5x ධන 1 කියන ප්‍රස්ථාරය ඇඳලා බලන්න හිතේ. y සමානයි ඍණ 5x ධන 1. හිතෙන් අදින්නේ මනෝමයෙන් අදින්නේ මොකද කරන්නේ අපි ළමයි? අන්ද ප්‍රස්ථාරයක්. මේ තමයි අපේ x ඛණ්ඩාංකය, මේ තමයි අපේ y ඛණ්ඩාංකය. මොකද කරන්නේ පස්සේ හිතෙන් ආදේශ කරනවා. x සමානයි බිඳුව දාන හිතෙන්. x සමානයි බිඳුව කියන්නේ මූ බිඳුවයිනේ. ඍණ 5 වරක් බිඳුව කියන්නේ පුතේ බිඳුවයිනේ. බිඳුවට එකක දාන පස්සේ 1යි. එහෙනම් x සමානයි බිඳුවේදී y වලගේ 1යි. නෑ 1යි. එක අක්ෂයක් කරා. එන් පස්සේ y බිඳුව දානවා. මෙතන බිඳුව දාන්න. එහෙනම් මොකද වෙන්නේ? බිඳුව සමානයි ඍණ 5x ධන 1. මේ ඍණ 5x මෙහෙට පැත්ත ආවම පස්සේ මොකද වෙන්නේ? ධන 5x එන්නේ. එහෙනම් ධන 5x සමානයි ධන 1. එහෙනම් x සමානයි 1 බෙදීම් 5. x සමානයි 1 බෙදීම් 5. පරිමාණයට එන්දනම් ගන්නට ගන්න පුළුවන්. අනුක්‍රමණයනේ. හරිනේ පුතේ. මට කියන්නේ දෙල් ලේසිද අමාරුද? කියන්න. මේ ක්‍රමයේ ලේසිද අමාරුද? සමීකරණ දින ප්‍රස්ථාර දිනනවා. කාටවත් වැරද්දක් කියන්න බෑ. මම මේක කියලා දුන්න වෙනස්. හරි මේක සිලබස් එකේ නැහැ. ඔයගොල්ලන්ට නිකන් කියලා දුන්නා. හරිද? උසස් පෙළ පන්තියේ ප්‍රස්ථාර දෙන විදිය. හරි පුතේ? හරි. එන් පස්සේ තව උදාහරණයක් ගමු. තව එකක් කරමු. එන් පස්සේ අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ආපහු කියලා පොඩ්ඩක් කියලා අවසන් කරන්න පුළුවන්. y සමානයි ඍණ 3x ඍණ 3. අඳින බණික් මං කළ හිතේ. වේගෙන්. තුන්වෙනි උදාහරණය. ඉක්මන් කරමු පුතේ. හරිද? ඉක්මන් කරන්න. but y සමානයි x සමානයි බිඳුව දාන්න හිතේ. x සමානයි බිඳුව දැම්ම පස්සේ මෙයා බිඳුවයි. එහෙනම් x සමානයි බිඳුවදී y කියන්නේ ඍණ 3යි. x සමානයි බිඳුව කියන්නේ මෙතනනේ. y සමානයි ඍණ 3යි. x සමානයි බලන්න y සමානයි බිඳුව දාන්න පුතේ. y සමානයි බිඳුව දැම්ම පස්සේ මෙයා යනවා මෙහෙට ධන 3ix. ධන 3ix සමානයි ඍණ 3. x එහෙනම් x සමානයි ඍණ 1යි. x සමානයි ඍණ 1යි. එන ප්‍රස්ථාරය මෙන්න මේ වගේක් තියෙනවා. බලන්න පුතේ කොච්චර සරලද නේද? හරිද? මාර සරලයි මේක. ඊට පස්සේ ලියමු පුතේ අවසාන සමීපස්ථාරය වර්ගය එක කරලා අපි නවත්තමු. මේක ලොකු වැස්සක් වහිනවා. හරි. ලියමු පුතේ x ධන by සමානයි c ආකාරයේ ප්‍රස්ථාර. ax ධන by සමානයි c ආකාරයේ ප්‍රස්ථාර. ax ධන by සමානයි c ආකාරයේ ප්‍රස්ථාර. ax ධන by සමානයි c ආකාරයේ ප්‍රස්ථාර. පළවෙනි උදාහරණ පුතේ 2x ධන 2y සමානයි 4. හරි. එහෙනම් පුතේ මෙයා මුලින්ම අපි කරන්න ඕන y සමානයි mx ධන c ආකාරයට හෝ y සමානයි mx ඍණ c ආකාරයට දා ගන්න ඕන. හරි. ලියන්න පුතේ තරුවක් දාලා ලියන්න. මෙහිදී ප්‍රථමයෙන් මෙම සමීකරණය y සමානයි mx ධන c ආකාරයට හරවා ගත යුතුය. y සමානයි mx ධන c ආකාරයට හරවා ගත යුතුය. මනෝමයෙන් හදන්න එපා. අපි දාන ක්‍රමයෙන් හදන් යමු. එහෙනම් බලමු පුතේ. එහෙනම් 2y සමානයි මෙයා අරගෙන මේ පැත්තට. එහෙනම් ධන 1 කෙනෙක්
අනිත් පැත්ත රාගෙන මොකද වෙන්නේ? ඍණ වෙනවා. ඍණ 2x ධන 4. මුළු සමීකරණ පුතේ දෙකෙන් බෙදනවා. එහෙනම් දෙකට දෙක කැපෙනවානේ. y සමානයි දෙකට දෙක කැපෙන පුතේ ඍණ x ධන 2. හරිනේ. ඔන්න අපි දන්න විදිහට තාගත්තා. හරිය ලේසි නේද? ඔන්න ඔය උත්තරේ විතරයි තියෙන්නේ. එහෙනම් පුතේ මෙතනදී වගුවක් ගහලා අපි අදිමු. ඕනම් හිතෙන් හදන විදිහ දාන්න කෙලියෙම gediya පිටින් දාලා දාන්න x y ඍණ 1 බිඳුව ධන 1 x සමාන ඍණ 1 ආදේශ කරන්න. ඍණ 1 වරක් ඍණ 1 කියන්නේ ධන 1යි. ධන 1යි ධන 2 කියන්නේ ධන 3යි. x සමාන බිඳුව වෙනකොට y සමාන ධන 2යි. x සමාන ධන 1 වෙනකොට පුතේ y සමාන ධන 1යි. හරිද? එහෙනම් බලන්න ඍණ 1ේදී ධන 3යි. එන් පස්සේ බිඳුවේදී x සමාන බිඳුවේදී y වලාගේ 2යි. x සමාන 1ේදී y වලාගේ 1යි. ඔන්න වගේ ප්‍රස්තාරයක් එන්නේ. මේවා අපි හන්දනේ දැන් කලින්. මෙයා දුන්නම් පස්සේ අර මේ y යුක්ත ගන්න තියෙන පුතේ y තනි කරගෙන අර කලින් හද ප්‍රස්තාර දාන්නට හදා ගන්න ඕන. සමීකරණ කිරීම දන්නවනේ ඉතින්. ඉස්සරහට ඒ පාඩමක් කරන්න. හරි. මේක ඇඳලාමයි පුතේ. තව උදාහරණයක් කරලා අපි නවත්තමු. 3යි y සමාන ධන 6යි x සමානයි 12. අඳින බඩ එක්වන ප්‍රස්තාරය තනියම 3යි y ධන 6යි x සමානයි 12. නැත්නම් මෙතන ඍණ ගමු පුතේ ඍණ. මේක ඍණ කරමු. 3යි y ඍණ 6යි x සමානයි 12 කියන ප්‍රස්තාරය තනියම නිර්මාණය කරන්න. එස්සක් වහිනව නේද? ගොරවනවා. හරි කමක් නැහැ මේක කරලා අපි නවත්තමු. මෙච්චරයි කරන්නේ. හරි මෙයා තනි කරගන්න. 3යි y සමානයි 6යි x ධන 12. මුළු සමීකරණයම 3ෙන් බෙදෙනවා. එහෙනම් y සමානයි 2යි x ධන 4. කොහොම හරි y යුක්ත කරගන්න ඕන පුතේ. එන ප්‍රස්තාර අඳින වගුවක් ගහන්න ඉක්මන් කරලා. එහෙම නැත්නම් පුතේ හිතෙන් හදන්න පුළුවන්. x සමානයි බිඳුවේදී y කියන්නේ 4යි. y සමානයි බිඳුවේදී x කියන්නේ පුතේ 2යි x සමානයි ඍණ 4යි x සමාන ඍණ 2යි. උදේට ස්ථාන. හරිද? ඉතින් පුතේ දැන් මොකද කරන්න තියෙන්නේ? අභ්‍යාස පොතේ තියෙන සියලුම ගණන් මුලිදාංගකටම අපව හදන අදම. හරිද? ඔයගොල්ලෝ තමයි පුතේ වැස්සක් එනම ලොකු වැස්සක් වහිනවා. ඒ නිසා තමයි මම මෙතන නවත්තන පන්තිය. සියලුම ගණන් පුතේ මුලිදාංගකටම හදන්න මේ අවුරුදු විභාගෙදී ළමයි විශේෂයෙන්ම මේ පාඩම් ටික මතක් කරගෙන ඉක්මනින්ම. හරිද? ඔයාලට මේ රුකුලක් දෙන්නේ. ඔයාලට මේ අවස්ථාවක් දෙන්නේ. ඉක්මනින් මතක් කරගන්න. හරි. අවසාන ගාන පුතේ මේ තියෙන්නේ. මෙහෙම හදන්න පුළුවන්. මම හිතෙන් හදන විදිහෙන් දැන් මේ ප්‍රස්තාරේ ওই ක්‍රම ටික අල්ලගන්න මේ වීඩියෝ එකත් පස්සේ බලන්න පුළුවන්. අද පාඩම තේරුණාද? මම රෙකෝඩින් එක නවත්තනවා.